උත්තරීතර ත්‍රිවිධ රත්නයන් අවසරයි. වැඩමා වැඩ හිඳින අති ගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්යක පින්වතුනි. සද්ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන් ඔබ වගේම තථාගතයන් වහන්සේගේ ශාසනයකින් සරණක් පිහිටක් රැකවරණයක් බලාපොරොත්තු වෙමින් ඉන්න දසදහසක් ලෝක ධාතුවක වැඩ වාසය කරන සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඇතුළු කොටගත් ඒ වගේම මේ අනන්ත සංසාරේ අපිත් එක්ක එකතු වෙලා මේ සසර ගමන ආපු මහ විශාල පිරිසක් ඉන්න පින්වතුනි. අද යට මේ ස්ථානයට එන්නට බෑ. සමහරක් විට ඔබේ ආරාධනාවක් නැතුව. ඒ කියන්නේ ඔබ මොනතරම් වාසනාවන්ත පිරිසක් වෙන්නේ නැද්ද? වැඩසටහන තියෙනවා කිව්වම ඇති ඔබ එනවා. නව තව පිරිසක් ඉන්නවා. ඔබ එන්න කෙනකන් එන්න බෑ. ඉතින් අපි හොඳට කෙලෙහි ගුණ දන්න පිරිසක් නිසා ආන්ගේ සිළුම් දනාවත් සිහිපත් කරගෙන ඒ වගේම මේ සසර ගමනේ අපි ආපු කාලේ අපේ අතින් ඕනතරම් මේ ලෝක සත්‍යයට හිඟි හිංසා වෙන්නේ නැති යම් පිරිසක් ඇති පින්තුනේ අපිත් එක්ක ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙන අපේ අතින් එයාට අනන්ත අප්‍රමාණ අවර අසාධාරණ වෙච්ච නිසා නමුත් සුදු මිනිසුන්ගේ ස්වභාවය තමයි තමන්ගේ අතින් වරදක් වුණාම මේ වැරද්ද තේරුම් අරගෙන එතනින් එහාට ඒ වැරද්ද නිවැරදි කරගන්න. දැන් ඒ නිසා එදා අපේ අතින් සිදු වුණා වූ වැරදි වලට ඒ අයට එකෙන් යම් අසාධාරණයක් වුණා නම් ආන්ගේ සියල්ල අකාමකා දාන්න කියලා හිතාගෙන මහා මෙත්තහසාගත චේතනාවකින් යුක්තව ඒ සියලුම දෙනාට මේ ස්ථාන වලට එන්නට කියලා අපි ආරාධනා කරමු. එහෙමනම් මම දැන් දෙවියන්ට මළගිය ඥාතීන්ට ආරාධනා කරන වෙලේ ඔබ සියලු දෙනාම හිතින් ඒ සියලුම දෙනා සිහිපත් කරගෙන මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्ग मोक्षदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता. ඒ වගේම පින්වතුනි දේශනාව ආරම්භ කරන්න මත්තෙන් අනාදිමත් සංසාරේ ආපු ගමනේ අපේ අතින් උත්තරීතර ත්‍රිවිධ රත්නයේට ආර්යයන් වහන්සේලාට දැනුවත්ව හෝ වේවා නොදැනුවත්ව හෝ වේවා ක්‍රියා මාත්‍රයකින් වචන මාත්‍රයකින් නෙමෙයි සිතුවිලි මාත්‍රයකින් හරි වරදක් හිංගියක් හිංසාවක් අපහාසයක් උපහාසයක් තරමකින් හරි සිදු වෙලා තියෙනවා නම් ආන්ගේ සියල්ලටම අපි කමා භජනය කරගමු. ඒ උත්තරීතර ගුණය තමයි අද අපි මේ හිතවල දරා ගන්න උත්සාහ කරන්නේ. නමුත් යම් දවසක පින්විතනේ අපි මේ උත්තරීතර ගුණයන්ට ගැරහැව්වා නම් අද අපි කොච්චර මහන්සි ගත්තත් ඒ ගුණයන් අපේ හිතවල දරා ගන්න එක ගොඩාක් අසීරු කාරණාවක් වෙනවා. මේ ආරිපාද කමා කරගන්න වැඩ පිළිවෙල තුලත් පින්විතනේ ආයේ ගුණයේ තියෙන වටිනාකම දකින්න එකමයි ඔය කරන්නේ. ඒ නිසා
යමක වටිනාකම දකින්න ඒක අගේ වෙනවා. යමකට ගරහන්න පින්වතුනි ඒකේ අගේ නැති වෙනවා. ඒ නිසා ඒකයි මේ කරන්නේ. එහෙමනම් මම මේ කියන ආකාරයට සීල දනාම ඊටමත් නිහතමානීව තමන්ගේ අතින් ඕනතරම් ඒ වැරදි වුණා ඇති කියන කාරණාව අවංකවම පිළි අරගෙන අපි දන්නවනේ පින්වතුනි අපි හැසිරෙන කරන කියන හැටි සසර යාපු ගමනේ ඒ නිසා ඒ කාරණාව අවංකවම පිළි අරගෙන උත්තරීතර ත්‍රිවිධ රත්නයේට ආර්යයන් වහන්සේලාට සම්බුද්ධ ශාසනයට සිදුවෙච්ච යම් අවඩක් අසාධාරණයක් තියෙනවා නම් ආන්ගේ සියල්ලටම කමාව වජනය කරනවා කියන අදිෂ්ඨානය යුක්තව මාපේ කියන ආකාරයට සිල් දනම් මොහොතක් සිහිපත් කරගන්න. අනන්ත සසර පටන් මේන ගමන තුල මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේට බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සක්‍රුදාගාමී සෝතාපන්න මග්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන වරදක් අසාධාරණයක් හිංගයක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් තරමකින් හෝ සිදු වී ඇතනම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් මාහට දසදහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සියලු දෙනා මාරික්වාද කමා කරගමු එක මොහොතක්. හොඳයි. මේ වගේම සියලු දෙනාම සුදු හිත් ටිකක් මේ එකතු වෙලා ඉන්න වෙලාවක පින්වතුනි ඒ ගන්න අදිෂ්ඨාන හරි බලවත්. ඒ නිසා හැමෝම එකතු වෙලා එකම අදිෂ්ඨානයක් හිතට ගන්න. අද දවස පුරාවටම ඔබ විවිධාකාරයේ පින්කම් වලට සම්බන්ධ වෙනවා. උත්තරීතර තථාගතයන් වහන්සේගේ අනන්ත වූ අපරිමිත වූ ගුණ කඳ උදෙසා බුද්ධ පූජාවල් පවත්වනවා. ඒ වගේම පින්වතුනි ප්‍රතිපත්ති පූජාවක් අද දවස පුරාවට ඔබ සිදු කරනවා. ආර්ය පෝසත ශික්ෂාපද සමාදන් වෙලා ආන්ගේ සියල්ලකගේම අනුභවයෙන් අද දවස තුලදීම මේ ධම්සභා මණ්ඩපයේ තුලදීම දහසක් නයින් ප්‍රතිමන්විත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට හේතු වාසනා සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන්නේ. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටයින යම් පිරිසක් ඇත්නම් ආන්ගේ සීල දෙනාටම ඉතිරි මාර්ග ඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඔබ අප සීල දෙනාටම ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාරය දෙලකින් අනුමෝදන් කරන්න. හොඳයි. ඒ අදිෂ්ඨානෙන් යුක්තව සීල දෙනාම දැන් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. හොඳ වෙලාවට කැමරා එකකුත් තියෙනවා. අපි නම් මේ පැත්තට හැරිලා දේශනාව කරමු. ඔබට බන කියලා හුරුත් නැහැ වගේ දැන්. ඇයිද එන්නේ නැහැ නේද? වෙසක් පොයේ දවසේ නේ. ලෝකේ පුරාම ජීවත් වෙන බෞද්ධයෝ විතරක් නෙමෙයි පින්වතුනි. හැම සත්වයකටම අවිති මහ නරකාදී ඉඳන් භවග්‍රේ දක්වා
මේ 31 ලෝක ධාතුවෙම ජීවත් වෙන යම්තාක් සත්ත්ව කොට්ටාසයක් ඇතනම් ආන්ගේ සියල්ලකගේම එක ජීවිතයකට විතරක් නෙමෙයි මේ සසර ගමනටම ලැබුණු මහාම භාග්යක් තමයි පින්තුනේ අද වගේ දවසක ලැබිලා තියෙන්නේ. මහා ඉඩෝරයකට පස්සේ පාවපු වැස්සක් වගේ මේ ලෝක සත්වයාගේ සිත්වල තියෙන මෙච්චර කාලයක් නිවා ගන්න බැරි වෙච්ච මහා ගින්නක් නිවා දමන්න අපි හැමෝගෙම පිනට මේ ලෝකේ මහා උතුමන් වහන්සේ නමක් පහළ වෙනවා. විවිධාකාරයේ ශාස්ත්‍රවරු පින්තුනි කාලෙන් කාලට මේ ලෝකෙට පහළ වුණාට ඒ වගේ මේ පහළ වෙන ශාස්ත්‍රවරු තම තමන් දකින හඳුනන දුකෙන් නිදහස් වෙන්න ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරාට ඔය කොයි ශාස්ත්‍රවරයෙක්වත් පින්තුනි නොදකින දුකක් තියෙනවා. ඒක මේ ඇඟට දැනෙන එකක් එහෙම නෙමෙයි. බයිනකොට හිත රිදෙන එකක් නෙමෙයි. ඒ අම්මා මැරුණාම දුකක් නෙමෙයි. ඒ තමන් ආදරය කරන කෙනෙක් තමන්ව දාලා ගියාම හිතරෙන දුකකුත් නෙමෙයි. ඒ නිසා පින්දුනේ ඒක වචන වලින් කියන්න පුළුවන් දුකක් එහෙම නෙමෙයි. වචන පද ඉක්මවනවා පින්දුනේ ඒ දුක. මොකද ඒක ප්‍රඥාවට විතරක් ගෝචර වෙන දුකක්. ඒ කියන්නේ පින්දුනේ පොල්ලක් අරගෙන අපිට කොච්චර තැළුවත් ඔබට කවදාකවත් ඒ දුක තේරෙන්නේ නැහැ. හරි අමුතුයි වගේ නේද? පොල්ලක් කරන් කොච්චර තැළුවත් ඒ දුක තේරෙන්නේ නැහැ. මොකද එහෙම දුක තේරුණා නම් පින්තුනේ තිරිසන් සත්‍යය දුක අවබෝධ කරගත් අය අතරින් ඉහළින්ම ඉන්න ඕනේ. තව පල්ලෙහාට යන්න දුක අවබෝධ කරගත් අය අතරින් පින්තුනේ අග්‍රස්ථානයේ දරන්න ඕනේ හරිනම් එනම් කවුද? අවිති මහ නරකාදී ඉන්න නිරිසත්වයෝ. නමුත් එහෙම දුකක් නෙමෙයි මේ. මේ දුක පින්තුනේ පින් කරනකොට අවබෝධ වෙන දුකක්. පුණ්‍ය ශක්තියට වැටහෙන දුකක්. එහෙනම් මේ ඔබටයි මටයි අවබෝධ වෙන දුකක් නෙමෙයි. කාට අවබෝධ වෙන දුකක්ද කියන ප්‍රශ්නේ අහන්න බෑ පින්තුනේ. මක් නිසා අවබෝධ වෙන දුකක්ද කියලා අහන්න වෙන්නේ. මොකද මේ ලෝකේ තියෙන්නේ කවුරුවත් කරන කියන දේවල් එහෙම නෙමෙයි. හේතුන්ගේ ඵල. මේ ලෝකේ වෙන හැම සිදුවීමක් මේකදුනේ හේතුන්ගේ ඵල. හැම එකක්ම දකින දැන තියෙන හේතුන්ගේ ඵල. දැන් අපිට ඊයේ ඕනේ වුණා ඔබ හැමෝටම මෙහෙට එන්න අවස්ථාව සලසලා දීලා සුපුරුදු පරිද්දෙන් සෙන්සුරාදා මහදේශනාව පවත්වන්න. ඔබ දන්නේ නැහැ අපි කොච්චර ඒක ගැන සාකච්ඡා කරාද කියලා. මේ පැත්තට මේ පැත්තට කරුණු ඉදිරිපත් කර මොකද එක පැත්තකින් අපිට ඔබේ ආරක්ෂාව තහවුරු කරන්නත් ඕනේ. ඒ රටේ විවිධාකාර ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා කියලා ආරංචි වෙද්දී අපිට හැම වෙලාවෙම දැනෙනවා පිටින් අපිට හරි වගකීමක් තියෙනවා වගේ ඔබේ ජීවිත සම්බන්ධයෙන්. සමහරට මම මේ කියන කාරණා ඔබට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් ඔබ වහන්සලා මොකටද අපේ වගකීම ගන්නෙ කියලා හැම එකක් ඔබට හැඟෙන වෙද සමහරක් විට. අර ගුරුහාඳුරෝ කියන්නේ උන්වහන්සේ ඔබට පැවිදි වෙන්න එහෙම එන්න කියලා එක එක ආකාරයෙන් කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියන්නේ සමහරක් විට ඔබට හිතෙන්නේ නැති කියලා මේ ගුරුහාඳුරට මොන රුදාවක්ද මන්ද කියලා මේ අපිව මෙච්චර නිවන් දක්වන්නේ. පින්වතුනි ඉස්සර අපේ ගුරුවරු ওই විදිහට මේ ලෝක සත්‍යයේ සසර ගමන කෙලවර කරගන්න මහා උත්සාහයකින් වීරයකින් උනන්දුවකින් කටයුතු කරගන්න කියලා කියද්දි අපිටත් නොහිතුණාම නෙමෙයි ඔච්චරම කියන්න ඕනේද කියලා. ඉතින් ඕන කෙනෙක් එන්නේ නැතයි කියලා.
නමුත් දැන් තමයි පින්වතුනි යන්තම් තේරෙන්නේ. ඇයි උන්වහන්සේලා එච්චර උනන්දුවකින් ඒ කාරණා උදෙසා උනන්දු කරවන්නේ කියලා. ඒකට එක හේතුවක් තමයි පින්වතුනි මේ මග අවබෝධ වෙන්න. මග දිගේ ඉස්සරහට යන්න ඔබයි මමයි කියලා දෙන්නේ හැංගෙන්නේ නැතු යනවා. හිත තියෙන්නේ පින්වතුනි. මොනවද තියෙන්නේ? හිත. හිත නම් තියෙන්නේ පින්වතුනි එක හිතකුයි තව හිතකුයි අතර කොයි හිතද නිවන් දකින්න ඕනේ? එක නැමැති හිතද නැත්නම් දෙක නැමැති හිතද? කොහොමද තෝරන්නේ? දේවල් දෙකක් තියෙනවා ਸਰව සමයි. දැන් එකක් තෝරන්න බෑ. සමාන දේවල් අතර එකක් තෝරන එක නෙමෙයිද මේ ලෝකේ තියෙන අමාරුම දේ? දැන් අම්මගෙන් අහලා බලන්න. දරුවෝ දෙන්නෙක් ඉන්නවා අම්ම කෙනෙක්. ওই දරුවෝ දෙන්නගෙන් වැඩිපුරම ආදරය කාටද? අපි හිතමු නියුන් දරුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් චුට්ටක් ටිකක් වැඩිපුර සුදුත් නැහැ. එහෙම කියවල නෑ. හරිනේ නේ. කමන්න අපි ලෝක සම්මතයේ විදියට කියමුකෝ. එක්කෙනෙක් ටිකක් වැඩිපුර සුදුත් නැහැ. දෙන්නම එකම පාට, එකම උස, එකම වයස. කෙස් ගහේ ඉඳන් නියපොත්ත දක්වා පින්දින ඔක්කොම එකම જાතිය. කතාබස් කරන්නේත් එකම විදිහට. බොහොම ආදරණීය ලීලාවෙන් දෙන්නම කතාබස් කරන්නේ. දැන් මේ අම්මගෙන් අහන ප්‍රශ්නයක්. අර කියන්නේ අම්මා කෙනෙක්ගෙන් කවදාකවත් නැසිය යුතු ප්‍රශ්නයක් කියලා ඔය. දරුවෝ දෙන්නෙන් කාටද වැඩිපුර ආදරේ? ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නා නම් මම ඔබෙන් අහන්නම්. සුදු අම්මලා විදිහට. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ ඊට වැඩි ගණනක්. ওই දරුවන්ගෙන් කාටද ඔබ වැඩිපුර ආදරේ? ওই ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් නම් පින්තුනේ අපිට දෙපාරක් බලන්න ඕනේද? ඒමද කියලා ඇත්තම අම්මා. හවුද නැද්ද? ඇත්තට මේ අම්මද කියලා අපිට චෙක් කරන්න වෙනව නේද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා නම්. ආන් ඒ වගේ පින්තුනේ ਸਰව සම වෙච්ච හිත් දෙකක් තියෙනවා. ඒ හිත් දෙකේම පින්තුනේ එකම හේතුන් ටිකක් නිසා දුක හට ගන්නවා. දැන් මට කියන්න ওই හිත් දෙකේ නැත්නම් හිත් පරම්පරා දෙකේ කොයි එකේද දුක නසන්න ඕනේ? කොයි එකේද? එහෙනම් එක හිත් පරම්පරාවක දුක නසා නිවන උදෙසා යමෙක් යම් උත්සාහයකින් වීරයකින් කටයුතු කරනවා නම් ඒ හිතට දැනෙන්නේ නැත්නම් පිටිනේ තවත් හිත් පරම්පරාවක් වෙන හිත් පරම්පරාවක් කියලා. එහෙනම් අර උත්සාහය උනන්දුවම තිබිය යුතුම නැද්ද පිටිනේ අනික් හිත් පරම්පරාවටත් ඒ නිවනම ලබා කරගන්න? ලබා දෙන්න? ළඟා කර දෙන්න? මට හිතෙන ඔන්න ඕක වෙන්නේ නැති ගුරුහඳුරු කියන ඇත්තේ. උන්වහන්සේ මේ ධර්මාසනේ වාඩිනකොට උන්වහන්සේට පේනවා ඇත්තේ මස් කඳන් සහ හිත්වැල්. ඒතර ඔබ කවුරුවත් අතර වෙනසක් උන්වහන්සේට තේරෙන්නේ නැතුව ඇති පින්තුනේ. මන් දන්නේ නැහැ උන්වහන්සේ මානසික මට්ටමේ කොතනද ඉන්නව ඇත්තේ කියලා. උන්වහන්සේ අපිට කියලා තියෙන කවදාකවත් ඒක අහන්නත් එපා කියන්නෙත් නැහැ කියලා. ඒ නිසා අපි හිතමු දවසක උන්වහන්සේ අපවත් වෙච්ච දවසකත් පින්වතුනි ඔබ මගෙන්වත් ඇවිල්ලා අහන්න එපා උන්වහන්සේ rahat වුණාද කියලා. මං හිතන්නේ ඒක උන්වහන්සේ කාටවත් කියයි කියලා. උන්වහන්සේ කියලා තියෙන ඒ වගේ දෙයක් කියන්න ඕන උන්වහන්සේගේ ගුරුවරයෙක් තමන්ගේ ගුරුවරයෙක් එක්ක විතරයි කියලා මේ ශාසනය තුල. ඉතින් මම උන්වහන්සේ ගුරුවරයා නෙමෙයි. නමුත් මට උන්වහන්සේ දේශනා කරන දහමින් පින්වතුනි දවසින් දවස වැටහෙන දේ තමයි මේ උන්වහන්සේට අපි කවුරුත් අතර වෙනසක් පේන්නේ නැහැ දැන්. මේ මට දැනෙන කොටස මම කියන්නේ හොඳේ. උන්වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර හෝ අනගාരിക මහතුරු දෙන්නෙක් අතර හෝ
අනගාരികා මහත්මීන්ලා දෙන්නෙක් අතර හෝ ඔබ දෙන්නෙක් අතර හෝ උන්වහන්සේ කතාබස් කරන ලීලාවෙන් කරන කටයුතු වලින් මට උන්වහන්සේට ඒ දෙන්නෙක් අතර වෙනසක් තියෙන බවක් හැඟෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ දස අකුසලයට කැමති නැහැ. වසල ගතියට කැමති නැහැ. උන්වහන්සේ මට කියනවා මම උත්සාහ කරනවා කියලා ඒව දිහත් උපේක්ෂාවෙන් බලන්න. ඒ කියන්නේ ඒවා හොඳයි නෙමෙයි. නමුත් ඒවත් මේ ලෝකේ තියෙන්න ඕන දේවල් ඉතින්. මොකද මේ ලෝකේ හොඳ තියෙන නම් මේ ලෝකේ මොනවා තියෙන්න ඕනද? හවු නේද? ඒක. සුදු තියෙන්නේ මොනවා තියෙන නිසාද? කළු තියෙන නිසා. එහෙනම් පින්වතුනි අපි හැමෝටම ඕනේ කරන්නේ ඔබ අපි සීල දෙනා ඔන්න ඔය කියන අවබෝධ මට්ටමට ලං වෙන්න. ඔබට එහා පැත්තේ ඉන්න කෙනා මෙහා පැත්තේ ඉන්න කෙනායි ඔබයි අතර වෙනසක් දැනෙනවා නම් මම කියන්නේ සම්මුතියෙන් දැනන වෙනස නෙමෙයි. ඒකයි දැන් වැසිකිළියක ගහලා තිනවා කාන්තා පිරිමි කියලා. එතකොට හරියන්නේ නැහැ පින් මට ඉතින් වෙනසක් දැනෙන්නේ නැහැ. මම ඕන එකට ගියා අපර තේරෙන්නේ ඒක ගැන නෙමෙයි මේ කියන්නේ කියලා. හැමදාමත් ඔබට මේ කියන කාරණා පිළිබඳව ආයෙත් මතක් කරන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ සම්මුතිය තුළ. මොකද අපි ජීවත් වෙන්න ඕනේ පිළිබඳව දැනගෙන මේ තියෙන අවබෝධය අනෙක් ලෝක සත්‍යයට නැති බව. ඒ නිසා මේ ලෝක සත්‍යය අපි දිහා දකින්න විදිහ අපි දකින්න ඕනේ ඒගොල්ලොන්ගේ සපත්තු දෙකට බැහැලා. හැම වෙලාවෙම කියන්නේ තීන්දුව తీරන ගණිතය තව කෙනෙක්ගේ සපත් දෙකේ බැහැලා සපත් දෙකට බැහැලා බලන්න කියලා නේද? ආන් ඒ වගේ අපි එදිනදා ජීවිතේ කටයුතු කරද්දී අපි අනිවාර්යෙන් පින්නේ තව කෙනෙක්ගේ සපතු දෙකකට බැහැලා බලන්න ඕනේ. ඒ අයට අපිව පේන්නේ කොහොමද කියලා. ප්‍රශ්නයක් විසඳක් තිබුණොත් ඒත් එහෙමම තමයි. ඒ අයට අපිව පේන්නේ කොහොමද? අපිට අපිව පේන විදිහට අපි උත්තර හොයන්න ගියොත් පින්වතුනි තවත් පිරිසක් සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයකට අන්න ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. අර විසඳන්න හදන ප්‍රශ්නේ නෙමෙයි. ප්‍රශ්නේ 1 2 වෙනවා කියලා කිව්වේ ඔන්න ඔයගේ අවස්ථාවලද. ඒ නිසා සම්මුතියෙන් පින්වතුනි ඔබ ලෝක සත්‍ය ඔබේ දකින වෙනස තේරුම් ගන්න. දැන් ඔබ සුදු ඇඳගෙන ඉන්නවද? තව කෙනෙක් සමහරට පාටිකට ගිහිල්ලා තියෙයි. පාට ඇඳුම් ඇඳගෙන. ඒතර වෙනසක් නැහැ කියලා හිතලා පින්වතුනි ඔබ පන්සල් යනකොට ලස්සන සුකුරුට්ටම් ඇඳුම් ඇඳන් ඇවිල්ලා හරියන්නේත් නැහැ. ඒ වගේම තමයි පාටියකට යද්දී සුදු ඇඳගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. සමහර අය ඔන්න ඔය කියන වෙනස අවබෝධ කරගන්න බැරිව ඒ තරමට වෙනස් වෙන්න යනවා. එහෙම කරොත් මොකද වෙන්නේ? පඹ ගාලක පැටලෙන්න යනවා. ඊට පස්සේ පින්වතුනි අවබෝධ කරගන්න ඕන දේ අවබෝධ කරගන්නත් බැරි වෙනවා. මොකද ඊට පස්සේ වෙන්නේ මුළු ජීවිත කාලයක්ම එක එක ආකාරයේ ප්‍රශ්න විසඳ ඉන්න වෙන්නේ. මිනිසුන්ගෙන් බැනුම්, ගැරහුම් ඔන්න ඔයගේ ප්‍රශ්න. දැන් අපි ඉස්සර පින්වතුනි මෙහි ආරාමේ දාන්න කතා කරපු කාලේ මේ අවුරුදු ගානකට උඩදී අපි දේශකතුමා සහ ඒ කාලේ මේ උත්සාහය මේ කටයුත්ත වෙනුවෙන් පුදුමාකාර විදිහට වෙහෙසිලා මහන්සිලා උත්සාහ කරපු පිරිස හර්ෂ මහත්තයලා එහෙම ඒ කාලේ අපි සාකච්ඡා කරා පින්වතුනි මේ එකම භූමියේ ඔබට hina යයි දැන් මම මේවා කියද්දි hina වෙන්න එපා මේ එකම භූමියේ පින්වතුනි අපි කතා කරගත්තා පොඩි කටුකම්බි වගේ වැටක් ගහලා එහා පැත්තේ භික්ෂුන් වහන්සේලාගේ සෙනසුනයි මෙහා පැත්තේ භික්ෂුණීන් වහන්සේලාගේ සෙනසුනයි හදන්න කියලා. hina වෙන්න එපා. මතකද සිරිමල් මහත්තයාට? මොකද අපිට වෙනසක් නැති නිසා අපි ඒ තරම් දුරට යන්න ගියා. නමුත් අපිට අමතක වුණා පින්වතුනි අපි දිහා බලන් ඉන්න පිරිසකේ සපතු දෙකට බැහැලා බලන්න ඕනේ කියලා මේ ප්‍රශ්නේ දිහා.
ඒ නිසා ටිකෙන් ටික අපිට තේරෙනවා අපි හිතන් හිටපු විදිහ වැරදි කියලා. පරමාර්ථයෙන් හරි. හැබැයි සම්මුතියෙන් වැරදි. ඔන්න ඔය වෙනස අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් හරියට අපි කරා වගේ ලෝකයාගෙන් එක එක ආකාරයේ බැනුම් අහන්න සිද්ධ වෙනවා. බැනුම් නම් ඇහුවත් කමක් නැහැ පින්තුනේ අහන් ඉන්නනේ තියෙන්නේ. හැබැයි අපි ලෝක සත්‍යයෙන් අනුකම්පාවෙන් කටයුතු කරද්දී ලෝක සත්‍යයට අපි දිහා බලලා බනින්න හේතු මතුවෙනවා නම් අපිට පුළුවන් මට්ටමේ පින්තුනේ ඒවටත් පුළුවන් නම් පාර අවහිර කරන එක හොඳයි. හැබැයි සීමාව තුල ඉඳගෙන. දැන් ඔබට පැවිදි වෙන්න අදහසක් පහළ වුණාට පස්සේ මම පැවිදි වෙන්න ඕන කියලා කියද්දී අයියට කේන්ති යනවා. අයියව කේන්ති ගස්සන්න හොඳ නැහැ. ඒ නිසා මම ගෙදරලා ඉන්නවා. නෑ ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ තමන් රවට්ට ගන්න එක එක එක්ස්කියුසස් දාලා ඉස්සරහට. එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පිටින් තමන්ට මේ දුකෙන් නිදහස් වෙන්න යන ගමනේ ආන් ඒකට බාධා නොවන යම් දේවල් තියෙනවා නම් අන්නේ තැන්වලදී පොඩ්ඩක් පරිස්සමෙන් කටයුතු කරාම හොඳයි. දැන් ඔබට මතක ඇති අපි ඉස්සරම පින්ඩපාතේ වඩිද්දී දැනුත් එහෙම වෙනසක් නැහැ. නමුත් අපි දැන් ඉස්සරට ගොඩක් ෆ්ලෙක්සිබල් පින්වතුනි. ඉස්සර පින්ඩපාතේ වඩිද්දී පාත්‍රය අරගෙන මොනවාද ඔබ ගෙනත් තියෙන්නේ ඕන එකක් එකට එක පාත්‍රයට පූජා කරගන්න අවස්ථාව සලසලා දුන්නා. දැනුත් එහෙමයි. එතකොට ඒකට බත්ද, හොදිද, කිරිද, පැණිද, අයිස්ක්‍රීම්ද, චොකලට්ද ඕන එකක්. මොකද ඔක්කොම යන්නේ එක තැනකට කියලා අපි දන්නවනේ. ඉතින් ඔක්කොම එක තැනකට නැන්නේ එක බස් එකේ ගියාම මොකයි? නමුත් ඔය කටයුත්ත පින්වතුනි අපි මේ ආරාමේ විතරක් නෙමෙයි. පිටතැන් වලට ගියාමත් අපි හිතුවා ඒක තමයි කරන්න ඕනේ කියලා. අපිට අමතකුණා අපි දිහා බලන් ඉන්න පිරිසක් ඉන්නවා කියලා. මේ අපිට යම් අවස්ථාවලදී වැරදිච්ච තැන් පින්වතුනි මම මේ පෙන්නලා දෙන්නම්. අපිටත් වැරදුනා නම් නේද? අර කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී නම් එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕනේ. නමුත් අපි ඉස්සරට වඩා ගොඩාක් සීකල්පනාවේ මේ හැම දෙයක් ගැනම කටයුතු කරන්න පිටින්. මොකද පින්ඩපාතේ බෙදෙන කවුරු හරි කෙනෙක්ට පින්වතුනි ඕක දිහා දැකලා අප්‍රසාදයක් නම් හිතේ ජනිත වෙන්නේ. ස්වාමීන් වහන්සේට දණ්ඩියක් බෙදෙන මිනිස්සෙක්ට අප්‍රසාදයක් නම් හිතේ ජනිත වෙන්නේ. මේ මොනවාද මේ හාමුදුරු මේ කරන විකාර? ඇයි පින්වතුනි අද පින්ඩපාතේ දකින්න භික්ෂුන් වහන්සේලා දකින්න තියනවාද? ඒ නිසා එකම පාත්‍රයට ගෙයින් ගෙට වැඩිලා පින්වතුනි ඒ ගෙදර මොනවාද තියෙන්නේ ඒවා පූජා කරගන්න සංස්කෘතියක් අද දකින්න නැති තරම්. ඉතින් මිනිස්සු ෆ්ලැට් වල ජීවත් වෙන්නේ. මොකෝ හාමුදුරු ලිෆ්ට් එකේ නැගලා උඩට වඩින්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට ඒවා දැකලා පුරුදු නෑ අද කාලේ. ආන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ තැනේ හැටියට ඉන්න. ඒ නිසා අපි ඇත්තටම මේ ශාසනයට ඇවිල්ලා ඉගෙන ගත්ත පළවෙනිම පාඩම තමයි පින්වතුනි වවුලයි ගෙදර ගියා නම් එල්ලිලා හිටු කියලා. එල්ලිලා ඉන්න කැමති නැත්නම් නෑවිත් හිටු කියලා. ඒකයි මම මේ පුන අපි විවිධ දේශනාවල මේ කාරණාවට මතු කරන්නේ. මොකද ඔබ දැන් බොහොම පරම ගම්බීර ධර්මයක් අවබෝධ කරගන්න යන්නේ. තව ටික කාලෙකින්. ගුරුහාඳුර ඇඩ්වර්ඩ් නේ දානවනේ මේ දස ට්‍රේලර්ස් එහෙම. දැන් අපි ගාව එනවා දේශනාව එඩිට් කරන්න. දැන් කල්පනා කළා මේක තියනවද කපනවද? තියනවද කපනවද? පින්දින උන්නාතර ඔබ සියලු දෙනාගෙන පුදුම අනුකම්පාවක් තියෙනවා. වැරදිලාවත් මිත්‍යා දෘෂ්ටියකට අහුවේ කියලා. මටත් හිතෙන අවස්ථා තියෙනවා ඒ ගුරු හන්දනේ ඔච්චර ටීස් කරන්නේ. ඒ කියන්නේ මොකද ඒකට කියන්නේ? යන් මොකද ටීස් කරනවද කියන්නේ? උලුප්පන් නෑ. ඒ කියන්නේ දෙනවා කිය ඉන්නව දෙන්නේ නෑ. දෙනවා කිය ඉන්නව දෙන්නේ නෑ. නේ ළඟදිම දෙනවා ඒත් දෙන්නේ නෑ.
සමහරට ඔබට හිතෙන්නේ නැති මේ මොන එකද මේ? අපිට අවුරුදු දෙකක් ගෙදර ඉඳන් පින් කරන්න කිව්වා. අපි පින් කරලා ආව දැන් ඔන්න යන්තම් බණ ටිකක් අහගන්න පුළුවන් කියලා. ආපු දවස් නම් මොනවද කියන්නේ? තව පින් කරා. දවස් අකුසලෙන් වෙන් වෙලා ඉන්න. වසල ගතියෙන් ඇත්තලා ඉන්න. එතකොට කියන්න. කියන්න දෙයක් නැතුවද මන්ද? නෑ පින්වතුනි ඔන්නාසට හරි අනුකම්පාවක් තියෙනවා ඔබ ගැන. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙයි කියලා. මොකද යමෙක් නියත දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටුණොත් එයා නවතින්නේ අවීතියෙන් නෙමෙයි. ඊටත් එහා එකක් තියෙනවා. ආන්න ඒකට කියනවා ලෝකාන්තරික නරකය කියලා. ඒක පිළිඳින්නේ මේ සක්වලේවත් නෙමෙයි තියෙන්නේ. ඒකයි වැඩේ. ඒ යන තැන් වලින් කවදා බේරෙයිද කියලා දන්නේ නැහැ. මොකද ඒ දහම තුලින් පිටින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් අම්මා කියලා කෙනෙක් නැහැ කියලා. හැබැයි වෙන අර්ථයකින්. අන්න ඒකයි වැඩේ. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට අර්ථ දෙකක් තේරුම් ගන්න බෑ එක වචනයකට. දැන් සමහර මිනිස්සු ඉන්නේ. එහෙම එපා. යන්න. දැන් අපි තුමු කවුරුරි ආදරය කරන දෙන්නෙක් හිටියා කියමුකෝ. පොඩි ප්‍රශ්නයක් වෙලා දෙන්න අතර. හරි? එක්කෙනෙක් කියනවා මට නෑ එපා වෙලා තියෙන මේ වැඩේ. මේක හරියන්නේ නෑ. යන්න. එයා බඩුත් පැක් කරගෙන ගිහිල්ලා. දැන් අනිත් දවසේ මෙයා උදේ නැගිටලා බලනවා කො මේ කසත් බැලුම් මිනිස්සයා කියලා. ඇයි ඔයා යන්න කිව්වේ? ගියා. ඒ තේරුම් ගන්න හැකියාව නැහැ, ශක්තිය නැහැ මේ යන්න කියලා නෙමෙයි කිව්වේ. ඉන්න කියලා කිව්වේ. හැබැයි යන්න කියලා. දැන් අන්නේ ඥාන ශක්තිය යන්නේ ඒකට අවශ්‍ය ඥාන ශක්තියක් තියෙනව නේද? ඔය කියන එකට එහායින් ගිහපු තේරුමක් තියෙනවා කියලා තේරුම් ගන්න. ආන් ඒ වගේ එකක් නෙමෙයි. ඒකම නෙමෙයි ඒ වගේ එකක්. අම්මෙක් නැහැ කියලා කියලා දෙන්න ඕනේ පින්වතුනි. අම්මෙක් ඉන්නවා කියලා හොඳටම දන්න කෙනාට. දැන් ඒකට තමයි මේ අර අදින්නේ ඔය තියෙන්නේ මස් කඳකුයි හිත් වැලකුයි කියන කාරණාව කිය. ඉස්සර දේශනාවද අපි කියලා දෙනවා මතකද? නහිදං අත්ත කතම් බිම්බං නහිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මම කරපු දෙයක්වත් නැහැ, තව කෙනෙක් කරපු දෙයක්වත් නැහැ. තියෙන්නේ මොනවද? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මස්ලේ කඳකුයි සිත්වලකුයි නැත ඒ හැර ඔබකුයි මමකුයි. නමුත් මිනිසුන්ට ওই කතාව කියද්දි පිටින් තේරෙන්නේ වෙන එකක්. ගොඩක් දුරට. ඒකයි. මෙතනින් ඉඳන් ඔබව ස්කෑන් කරලා කියන්න බෑ ඔබට තේරුනේ මොකක්ද කියලා. ආන් ඒ නිසා තමයි කියන්නේ ඒකට අවශ්‍ය කරන පරිසරය සකස ගන්න කියලා. ඒකට අවශ්‍ය කරන මූලිකම ටික තමයි පිටින් ගුරුහාඳුර එදා ඉඳන්ම අපිට කරන්න කියලා කියන්නේ. දස අකුසලෙන් වෙන් වෙන්න, වසල් ගති වලින් වෙන් වෙන්න පුළුවන් තරම් පින් කරන්න. ලෝක සත්‍යය පුළුවන් තරම් සසර දුකෙන් නිදහස් කරන්න ඔබට කරන්න පුළුවන් දේ කරන්න. මොකද මේ ලෝකේ තියෙනවා පිටින් එක්තරා න්‍යායක්. ඒක මේ තුන් ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒ තමයි Tamanට ලැබෙන ඒ කාන්තෙම Taman තව කෙනෙකුට දුන්න දෙයක්ම විතරයි. ඒක අපිට හරි වාසි. හවුද නැද්ද? මොකද අපිට තියෙන පිටින් ආන්ගේ න්‍යාය ක්‍රියාත්මක කරන්න. යමක් ඕනේ නම් මොකද කරන්න තියෙන්නේ? කඩෙන් අරන් එන්නද? එකතු කරලා පොඩි ගහ ගන්නද? දැන් ලෝක සත්‍ය ඕව නෙමෙයිද කරන්නේ? බඩගිනින්න මිනිස්සෙක් මොකද කරන්න ඕන කියලා මට කියන්න බෑ. මිනිස්සෙට කෑම නැති නිසා බඩගින්න ඉන්නවා. කියන්න බෑනේ මිනිස්සු මොකද කරන්න ඕන කියලා. කොහෙන් හරි කන ටිකක් හොයන් එන්නේ. ඒක තමයි. මම දන්නවා ඔබ ওই කතාව කියන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ලෝකයා කියන්නේ ඔන්න ඔය කතාව නෙමෙයිද? සල්ලි නැත්තම් මොකද කරන්න ඕන? ගිහිල්ලා හම්බ කරන්න. ගෑස් නැත්තම් මොකද කරන්න තියෙන්නේ? මේක කතා කරන්න හොඳ නෑ.
ඔය කරන්න පිටින් කම්මස්සගත සම්මාදිට්ඨියටපත් නොවුණු පිරිසක් ක්‍රියාත්මක කරන විදිහ තමයි අපිට පේන්න තියෙන්නේ. බුදුවරු මේ ලෝකෙට පහළලා දේශනා කරන මේ ලෝකේ තියෙන සත්‍ය. අපිට තියෙන ආන්ගේ සත්‍ය පාවිච්චි කරලා ජීවත් වෙන්න. දැන් ඉස්කෝලේ යන කාලේ ගුරුවරු අපිට ගණන් ඉගෙනුවේ පින්වතුනි. ඉලක්කම් දෙකක් එකතු කළා ඒ දෙකේ එකතුව ගන්න හැටි කියලා දුන්නා. ඒ නිසා අපිට දේවල් දෙකක් එකට තිබ්බහම කීයද කියලා ප්‍රශ්නයක් මතුවුනොත් අපිට ආයේ මුලින් ඉඳන් ඕකට පරිේශන නිරීක්ෂණ නිගමන කරන්න දෙයක් නැහැ නේද? ඇයි ඉගෙන ගත්තනේ ක්‍රමයක්. දැන් අපිට තියෙන ආන්ගේ ක්‍රමයේ පාවිච්චි කළා දෙකේ එකතුව කියන්නේ. හරි ලේසි. ඒ ගුරුවරු පින්වතුනි අමාරු දේවල් කරනවා. අමාරු දේවල් ටික කළා අපිට පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රම හදලා දෙනවා. දැන් මේ බල්බ් එක කියලා කියන්නේ මොකද්ද? පහසුවෙන් ජීවත් වෙන්න හදලා දීපු ක්‍රමයක්. මේ මයික් එක නොතියෙන්න පින්වතුනි. මේ දේශනාව මෙතෙන් ඉවරයි. මෙච්චරලා මේ දේශනාව කරන්න හම්බෙන්නේ නැහැ මොකද උගුර ගිහිල්ලා. එහෙනම් අර පිටිපස්ස ඉන්න පින්වතුනි මේ දේශනාව අහන්න හම්බෙන්නේ නැහැ. අර ටෙන්ට් එකේ පිරිසක් ඉන්නවා වාඩි වෙලා. අපිට කලින් මේ ගමන ගිහපු පිරිසක් ඉන්නවා පිටින් ආන්ගේ යම් යම් දේවල් තේරුම් අරගෙන අපිට මේ දේවල් කියලා දුන්නාට පස්සේ අපිට තියෙන ඒව අරන් පාවිච්චි කරන්න. බලන්න කොච්චර ලේසිද කියලා. ඉංග්‍රීසි භාෂාවකට හොඳ කියමනක් තියෙනවා don't reinvent the wheel කියලා. මේ රෝදේ අලුතෙන් හදන්න එපා. මොකද රෝදේ නිර්මාණය කරලා තියෙනවා මිනිස්සු ඉස්සර. ආන්න ඒක පාවිච්චි කරලා අපේ වැඩේ කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හැබැයි ඔය කියන අවබෝධය මේ ගුරුහාඳුර මේ දවස්වල ඔබට දෙන්න මේ අරාදින මේ යන්තම් පොඩ දශමෙන් උන්වහන්සේ දෙන්න හදන අවබෝධය පින්වතුනි අද නම් හොඳටම පැහැදිලි. ගන්න බෑ පින්වතුනි මේ තමන් මත එල්බගෙන ඉන්න ස්වභාවයට. මොකද ඒකෙන් කියන්න හදන්නෙම ඔය එල්බගෙන ඉන්න දේ නෑ කියලා. එහෙනම් එල්බගෙන ඉන්න ඒක තේරෙන්න විදිහක් නෑ නේද? දැන් හිතන්නකො ඔබ මෙතන වටාත්තක් තියෙනවාමයි කියලා. නිට්ටාවට ඇවිල්ලා නම් තියෙන ආයේ මොනම හේතුවක් නිසාවත් මේ වටාත්ත නැහැ කියලා ඔබ පිළිගන්නේ නැත්නම් ඒ වගේම මේ වටාත්ත ආරක්ෂා කිරීම පිණිස ඔබ මිනිමරන්නත් ලෑස්ති නම් පින්වතුනි මොන జగතටද පුළුවන් ඇවිල්ලා ඔබට කියලා දෙන්න මෙහෙම එකක් නැහැ කියලා. මොකද ඒ කියලා දෙද්දිත් ඔබට මොකද හිතෙන්නේ? මේ මම මෙච්චර ආදරෙන් රැකබලා ගන්න එකට පහර ගහන්න එනවා කියලා. ආන් ඒ නිසා ඒක ටක් ගාලා රිජෙක්ට් කරනවා. නමුත් ඔන්න ඔය ගතිය පින්වතුනි පොඩ අතහැරි යනවා. අර දානය කියන කටයුත්ත කරද්දී. මතකද දීමයි දානය අතර වෙනසක් පෙන්වලා දුන්නා උන්වහන්සේ. දැන් එදා ඒ දේශනාව වැදුනේ ඔබ ඉස්සරහා. උන්වහන්සේ ඊට කලින් අපිට ඒක දේශනා කරලා තිබ්බේ නැහැ. ආයෙත් පේන්න තියෙන හේතුඵල. ඒ කියන්නේ ඔබ සීල දෙනා එකතු වෙලා පුදුම පිං සම්භාරයක් කරගන්න නැත්තේ ඒ මෙහෙට එන්නේ නැතුව හිටපු කාලේ ගෙවල් වල ඉඳගෙන කරපු පළවෙනි හෝ දෙවෙනි දේශනාවනේ දෙවෙනි දේශනාවනේ දෙවෙනි දේශනාවේදී ඒ දේශනාව ඉවර කළා ඊට පස්සේ බ්‍රහස්පතින්දර උන්වහන්සේ අපිට දේශනා කරන එදා තමයි අපිට ඒක උන්වහන්සේ කිව්වේ සාමාන්‍යයෙන් කියන්නේ පැත්ත වෙන්නේ නමුත් දැන් ඔබත් අභිභව යනවා වගේ එන්නෙම නෑ ඔවට දැන් එන තේරුම් ගන්න බලන්න පින්වතුනි. අද ඔබ මේ බුද්ධ පූජාවක් තියන මේ ලෑස්තියෙන් නේද? හැමෝම බොහොම වෙහෙස මහන්සිලා උදේ පාන්දර අවදිලා ගෙදර හැමෝමත් එකතු කරගෙන Tamanට පුළුවන් මට්ටමින් යමක් බාරගෙන ඒ උත්තරීතර ගුණකායට පූජා කරන්න ඕන කියලා අදිෂ්ඨාන කළා යමක් ලෑස්ති කරගෙන ඇවිල්ලා ඇති. තවත් පිරිසක් ඇති එහෙම විශේෂයක් කියලා නැහැ. සමහර කෙනෙක්ට පණිවිඩයක් ගියත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒකට පිටින් අපේ සිව්මග දරුවෝ ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පිළිවෙල කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබ අද මුකුත්ම අරන් ආවේ නැත්නම් ඒත් බය වෙන්න දෙයක් නැහැ. ඔබ හැමෝටම පින්තුනේ ඔබේ අතින් මේ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ඒ පුංචි හිත් වලට පහළ වුණා. මේ පුංචි කියවට පුංචි නෑ. මොකද හිත නම් පිටින් පුංචි නෑ අඟ පුංචි වුණාට. මම එක කියන්නේ ඒගොල්ලොම කියයි එක. මොකක්ද ඔබට කරන්න තියෙන්නේ මොනවාද යයි ඔබ වෙනුවෙන් ලෑස්ති කරේ? හරි? ඒක තව ටිකකින් ඔබට දැනගන්න හම්බෙයි.
ඒ නිසා ඔබ කාටවත් අද සම්බුද්ධ පූජාවට සම්බන්ධ නොවී ඉන්න ඕනේ හැම කෙනාටම තමන්ගේ අතින් අර වේදිකාව ඉස්සරහට ගිහිල්ලා ඒ ආසනයේ උඩ යම් පිරිකරක් පූජා කරගෙන ඔබටත් ඒ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඒ සම්බුද්ධ පූජාව අපි දක්ෂ වෙන්න ඕනේ පිටින් පාවිච්චි කරගන්න අපේ වැඩේ කරගන්න. මොකද පිටින් ඔබ පූජා කරන ඒ අපි හිතමු දානෙට ගෙනත් තියෙනවා කියලා බත් ටිකක් ස්වාමීන් වහන්සේලා එක වළඳන්නෙත් නැහැ. බුද්ධ පූජාවට ගෙනාපු දෙන්නේ. ඒක අපි වළඳන්නේ නැහැ. පිරිකරක් සමහරට අපි හිතමු වටාත්තක් කුඩයක් ගෙනත් තිබුණොත් ඒවා විසිකරන එකේ තේරුමක් නැහැ. මොකද ඔබ බුද්ධ ප්‍රමුඛස්ස සංඝස්ස භික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරත් අපිට ඒවා පාවිච්චි කරන්න කැපයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේට පූජා කරපු දේ පාවිච්චි කරන්න අවසරයක් දීලා තියෙනවා. නමුත් උන්වහන්සේට පූජා කරපු දාණය, ඒවත් මේ ආහාර දාණය පාවිච්චි කරන්න එහෙම අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. මොකද ඔබ කොහොමත් ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරගන්න නිසා. නමුත් මම මේ කියන්නේ පිටුතුනි, එතකොට ඒ පූජා කරන කොටස සමහරක් විට අපි බුද්ධ පූජාව අවසානයේ ඉවත් කරනවා. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ ඔය බුද්ධ පූජාවෙන් අපේ වැඩේ කරගන්න. දැන් හිතමු තථාගතයන් වහන්සේ ජීවමානවද වැඩ හිටියා නම් පින්නේ සමහර විට උන්වහන්සේ ඔය පූජා කරන දෙයින් කොටසක් වළඳයි. එතකොට උන්වහන්සේගේ කටයුත්ත සිද්ධ වෙනවා. හැබැයි පින තියෙන අතේ නෙමේ නිසා පින්වතුනි. හිත ඔය කටයුත්තේදී කොහොමද අපි හැඩගස්වා ගන්න කියන කාරණාව තේරුම් ගත්තොත් අද ඔය බුද්ධ පූජාව ඔබට අතිශය සාර්ථක පූජාවක් කරගන්න පුළුවන්. මම උත්සාහ කරන්නම් මේ තියෙන කාලය තුල ඒක කරගන්නේ කොහොමද කියලා ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. ඒක කරන්න පින්වතුනි මේ හිත පහදවාගෙන කරන වැඩ පිළිවෙලක් නේ පින කියලා කියන්නේ. සා ගුරුහාඳුර අපිට කියලා තියෙනවා ඕනම පිනක් කරද්දී නිවන අදිෂ්ඨාන කරගෙන පින් කරන්න කියලා. එහෙම නේද? නිවන කියලා කියන්නේ පින්වතුනි ජාතිය ෂය කරන එකට. පටිච්චසමුපාදය ගැන ඔබ එහෙම් මෙහෙන් හරි අහලා ඇති. දේශනාවල අපි ඉස්සර සඳහන් කරලා තියෙනවා අර බෝඩ් එකේ ඇඳලා පෙන්නන අවිද්‍යාව පත්‍ය කියලා පෙන්නලා අන්තිමට ජාතිය ඊට පස්සේ 11 මහා ගින්නක් හට ගන්නවා ජාතිය නිසානේ. එහෙනම් මේ ලෝකයේ පිටින් අපි යම්තාක් දුක් ගැහැටක් වින්දා නම් ඒ සියල්ලක්ම වින්දේ ජාතිය කියලා එකක් හටගත්ත නිසා. කොහොමද ඒක වෙන්නේ? මොකක්ද ඒ හරියටම ජාතිය කියලා කියන්නේ? ඒ ටික අපි උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙයි හින්සාරේ. ඒ නිසා පිරිසක් මෙතන ඇති පිටින් මේ ජාතිය කියන්නේ මොකක්ද කියන එක ගැන යම් අවබෝධයක් තියෙනවා. තව පිරිසක් ඇති අවබෝධයක් ලබන්න ඉන්න. හැබැයි ඔබ ඔක්කොම පින්වතුනි මේ අවස්ථාවේ තේරුම් ගන්න. අපි මේ නිවන සාක්ෂාත් කරනවා කියලා කියන්නේ ඔන්න ඔය ජාතිය නැසන වැඩපිළිවෙලට. දැන් මේ සිංහල ජාතියවත්, දෙමළ ජාතියවත්, මුස්ලිම් ජාතියවත් නෙමෙයි. ඔන්න ඔකයි කිව්වේ දැක්කද? එකම වචනෙට තේරුම් දෙකක් කිව්වහම අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අහන් ඉන්න කෙනාට කොහොමද තේරුනේ කියලා. නැත්තම් මොකද වෙන්නේ? ඉන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. හිතන්නකෝ අපි පැවිදි වෙලා මොකද්ද මේ කරන්නේ යන්නේ? ජාතිය නැසන්. දැන් කොහොමද වැඩේ? ඔකුන් හාමුදුරුවෝද කියලා හයි. ලෝක සම්මතයේ ජාතිය කියලා එකක් තියෙනවා පින්වතුනි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ජාතිය කියලා එකක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු ජාතිය පින්වතුනි මේ අම්මගේ කුසෙන් එළියට එන කොටස විතරක් නෙමෙයි. ඊට වඩා මහා පරම ගම්භීර කොටසක් තියෙනවා පින්වතුනි. මේ ලෝකේ අපි වෙන් කරගත්ත ස්වභාවයක් තියෙනවා. පොඩ ගුරුහාමුදුරුවෝ දේශනාවල කීපිය මම එහෙම මෙහෙන් ඇඳගෙන ඔබටත් පොඩ්ඩක් කියනවා. උන්වහන්සේ කිව්වට පස්සේ මට කියන්න පුළුවන්. ඔබට දැනෙනවා ඔබ එහා පැත්තේ ඉන්න එකට වෙනස් කියලා දැනෙනව නේ? දන්නව විතරක් නෙමෙයි. දැනෙනව නේද? දන්නව කියන්නේ එකක්. හැඟෙන එක ඒක තව එකක්.
දැනුමෙන් දන්නවා. හැඟීමෙන් දැනෙනවා. ඔබට හැඟීමක් එනවා පිටින් ඔබ තව කෙනෙක්ට වඩා වෙනස් කියලා. ආන් ඒ වෙනස ඔබට හැඟෙන නිසා තමයි ඔබ ඒ වෙනස රැක ගැනීම පිණිස කටයුතු කරන්නේ. දැන් ඔබ හොඳට දන්නවා මේ ඔක්කොම හිට්වැල් කියලා. මස් කඳන් තුල දුවන. ඒක දන්නවා. හැබැයි දන්න උනාට ඔබට ඔබයි එහා පැත්තේ ඉන්න එක්කෙනයි ਸਰව සමය කියලා දැනෙන්නේ නැහැ නේද? ඒක හැඟීමට ඇවිල්ලා නැහැ නේ තාම. මෙයා එක්කෙනෙක් මම වෙන එක්කෙනෙක් නේ අපේ හඳුනන්නේ. ඔබ වහන්සේ කියන එක මට තේරෙනවා. හැබැයි මට හැඟෙන්නේ නැහැ එහෙම. ඔය හැඟෙන එක පින්වතුනි ඔබට හැඟෙන්නේ ජාතිය නිසා. ජාතිය කියන එක හැදෙන නිසා. ජාතියේ ආරම්භයේ තිබ්බේ පින්වතුනි මේ ලෝකේ දේවල් වෙන් කරගත්ත නිසා. මට කියලා කොටසක් වෙන් කරගත්තා. මොකද ඔබට හැඟෙද්දී ඔබ වෙනස් කියලා තව කෙනෙක්ට වඩා. දැන් ඔබ වෙනස් නිසා ඔබට වෙනස් පරිසරයක් හදා ගන්න ඕනේ නේද? ඔබ වෙනස් නම් අනික හැම දෙයක් වෙනස් වෙන්න බෑ එතනින් එහාට. දැන් අපි හිතමු පාටි එකට යනවා කියලා. මෙතන ඉන්න කාන්තාව ටික උත්තර දෙන්න බලන්න. සමහරට දැන් නම් ඔබ ගොඩක් වෙනස් ඇති. ඒ අර වෙනස් නෙමෙයි වෙන්නේ. දැන් වෙනස් ඉස්සරට වඩා වෙනස්. නමුත් ඉස්සර නම් පින්වතුනි පාටි එකට යනකොට ඔබ නිකමට හොයලා බලන්නේ නැද්ද අනික් අය ඇඳන් එන්න හිතන් ඉන්නේ මොනවද කියලා? ඇයි ඒ? ඔක්කොම එකම එක ඇඳන් ආවොත් එහෙම. ඔක්කොම ඕනේ නැහැ. ඔබයි තව කෙනෙකුයි දෙන්නම එකම එක ඇඳන් ආවොත් එහෙම. එහෙම නැත්නම් කලින් පාටි එකට ඇඳන් ආපු කෙනා ඇඳන් ආපු අද මේ පාටිට ඔබ ඇඳන් ආවොත් එහෙම හිතාගනි මොකක් කියලා? එයාගෙන් ඉල්ලගෙන කියලා. ඒතර හරි මදිනේ. ඒ නිසා වෙනස් වෙන්න ඕනේ. මොකක් හරි පොඩි වෙනසක් තියෙන්න ඕනේ. එක්ක කොණ්ඩේ පීරන විදිහ පොඩි වෙනසක් තියෙනවා. දැන් බලන්න ඔබ අතර නැද්ද කියලා එහෙම පොඩි වෙනස්කම්. කොණ්ඩ පීරන විදිහ පොඩ්ඩක් වෙනස්. රැවුලවවන් ඉන්න විදිහ පොඩ්ඩක් වෙනස්. කොණ්ඩේ පාට කළා නම් තව කෙනෙක් කොණ්ඩේ පාට කළා නැහැ. නියපොතු වල ගාන පාට වෙනස්. සමහර කෙනෙක් පාට ගන්නවා සමහර කෙනෙක් පාට ගන්න නැහැ. ඒ ගානකොට ගාන පාට වෙනස්. අඳින ඇඳුම වෙනස්. දාන ආභරණ වෙනස්. ඔබ ගෙදර හදලා තියෙන අල්ලපු ගෙදර මිනිස්සු ගෙදර හදපු විදිහ මොනවද? ඒ පාටම ඒ විදිහමද ගාලා තියෙන්නේ. නෑනේ. වෙනස් නේද? හිතාමතා නෙමෙයි මේ වෙනස කරේ. නැත්නම් නිකන් වැරදිලා. බලන්නකො දෙක වෙනස් නේ. එහෙම දුනේ නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සු එක පාටක් ගාලා තිබ්බනම් ඔබට අනිවාර්යෙන් වෙන පාටක්ම ගන්න ඕනේ. ඇයි? නැත්නම් දෙක එකයි වගේ. හරි මං එයාව කොපි කරා වගේ. හරි නෑනේ. ඒකයි වෙන ඔය වෙනස්කම හිතට දැනෙන්න පටන් ගත්තට පස්සේ මේ මුළු ලෝකෙම දේවල් වෙනස් කරගන්න පටන් ගන්නවා. එතනින් එහාට. සමහර අය ඉන්නවා පින්වතුනි භාවනා කරන්න වාඩි වුණත් වාඩි වෙන්නේ වෙනස් විදියකට. යාර ඕනේ පොඩි වෙනසක්. දෙන්නෙක් එකට ළඟින් තියාගෙන පින්නේ දෙන්නටම එකම දේ කියලා. අපි ඒගොල්ලෙන් අහනවා. දැන් දෙන්න කියන්න බෑනේ අහගත දේවල් ටික. එක්කෙනෙක් කියනවා අනෙක් එක්කෙනා ඉස්සරහා. දැන් අර දෙවෙනි කෙනා කියන්න පටන් ගත්තට පස්සේ අර කලින් කිපුණා පොඩ්ඩක් වෙනස් කරලායි කියන්න ඕනේ. ඇයි? පොඩි වෙනසක් තියෙන්න ඕනේ. පොඩි ඩිෆරන්ස් එකක්. ඒක තමයි මගේ අන්‍යතාවය. අනික් අයට වඩා වෙනස්කම. දැන් පොලිසියෙන් නැත්තම් ඔබෙන් ඉල්ලනව නේද එකක්? කොහොමද ගන්න බෑනේ? මොකද? ඔබේ අනන්‍යතාවය ඔප්පු කරන්න. මොකද්ද ඔප්පු කරන්නේ? ඔබ අනික් අයට වඩා වෙනස් කියලා. ඒකනේ ඒක අනන්‍යතාවය කියලා කියන්නේ. අනික් අයට වඩා අන්‍යයි. දැන් වෙනස්. නිරුක්ති කිව්වා නෙමෙයි. ඒකයි වචනේ තේරුම ඉතින් අනික් අයට වඩා වෙනස්. ෆොටෝ එකක් ගත්තාම ඔබ මුලින්ම හොයන්නේ කවුරු ඉන්නවද කියලාද? කවුරු ඉන්නව කියලාද හොයන්නේ? ඉස්කෝලේ කාලේ අපි ඉතින් ඉස්කෝලේ කාලේ බැච් එකේ පාස් අවුට් වෙච්ච අවුරුද්දේ ගත්ත ෆොටෝ එකක්. නැත්නම් කැම්පස් එකේ හරි ෆොටෝ එකක් ගත්තා. කවුද මුලින්ම හොයන්නේ? ඔබ ඉන්නවද කියලා.
ඒ ඔබ ඉන්නවද කියලා හොයන්නෙන් පින්න ඔබ අනෙක් අයට වඩා වෙනස් කියලා ඔබට ටක් ගාලා හැඟෙන නිසා නේද? හැබැයි ඔබට කවදාකවත් තේරිලා නැහැ ඇයි ඔබ එහෙම කරන්න කියලා. මේ ඔක්කොම දේවල් කරනවා. හැබැයි කරන්නේ ඇයි කියලා තේරිලා නැහැ. තව කෙනෙක්ට වඩා වෙනස් විදිහට කොණ්ඩේ පීරන්න ඔබ කැමතියි. හැබැයි ඇයි ඒ කැමති? අන්න ඒක තේරිලා නැහැ. තව කෙනෙක්ට වඩා වෙනස් විදිහට ඉන්න කැමතියි. තව කෙනෙක්ට වඩා වෙනස් විදිහට ඇවිදින්න කැමතියි. හැබැයි ඇයි එහෙම හැඟීමක් එන්නේ කියලා ඔබට හිතිලා නැහැ. මොකද එහෙම හිතෙන්න බෑ. ඒක හිතෙන්න නම් පින්විතින් තථාගතයන් වහන්සේගේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙක්ගෙන් ඒ කොට සහ ගන්න වෙනවා. ඇයි එහෙම වෙනසක් දැනෙන්නේ කියලා. ඔන්න ඔය වෙනස දැනෙන්න පටන් ගත්තට පස්සේ පින්විතින් මේ ලෝකේ දේවල් වෙන් කරගන්න පටන් ගන්නවා. ඉඩම් වෙන් කරගන්නවා. වෙන් කරගන්නවා කියලා හිතා ගන්නවා මිසක් වෙන් වෙන්නේ නැහැ. දැන් ඔබ ඉඩමක් අරගෙන පිටින් මැදෙන් වැටක් ගහනවා. හරිද? අල්ලපු වත්තේ මනුස්සයා ඉන්නවා මේ වත්තේ ඔබ ඉන්නවා. ඒ මනුස්සයා ඇවිල්ලා කියනවා අයිසේ මේ වැට ගහලා තියෙන තැන වැරදි. කළා දැන් ඔබ ආයි ඉඩම මයින්නවා. මැනලා ඉවරලා පිටින් ඔබත් පිළිගන්නවා ඔව් ඒක තමයි අඟලක් එහා පැත්තෙන් තමයි සමහර මෙහා පැත්තෙන් තමයි එන්න ඕන කියලා. කමක් නැහැ කියලා කාටවත් පාඩුවක් කරන්න ඕනේ නැහැ නේ. ඔන්න දැන් ඒ වැට පිටින් අඟලක් මෙහෙට ගන්නවා. දැන් හරිනේ ඔන්න ඔය කොටස ඔයාගේ මේ කොටස මගේ. මට කියන්න පින්වතුනි ඔය ඉඩමේ අර පළවෙනි පාරට වැට ගහපු වෙලාවේ ඉඩම වෙන් වුණා නම් ඒ වෙලාවේ ඉඩම වෙන් වුණා නම් දැන් ওই වැට ගලවලා වෙන තැනකින් ගහන්න පුළුවන්ද? වෙන් වුණා නම් පුළුවන්ද? බෑ. ගහන්න බැරි වෙන්න ඕනේ නේද ඔය වැට දැන්. නමුත් ගැහුවා නේද? එහෙනම් වෙන් වුණාද නැත්නම් වෙන් වුණා කියලා හිතාගත්තද? වෙන් වුණා කියලා හිතාගත්තා. ඇත්තටම ඔබ ඔබේ තියෙන gedara හතර සීමාව දැක්කට පස්සේ ඔබට හැඟෙනවා මේ තියෙන මට අයිති කොටස. අලුතෙන් ඉඩමක් ගත්තොත් පිටින් ඔබ යනවා ගිහිල්ලා බලන්න පොල් වත්තක්, තේ වත්තක්, රබර් වත්තක් මොකක් හරි ගිහිල්ලා ඔබ බලනවා. මේකේ අක්කර කීයක් තියෙනවද කියලා ඔබ බලලා පිටින් නැත්නම් උඩින් අර සිතියම එකෙන් හරි Google Map එකෙන් හරි මොකෙන් හරි බලලා මේ තියෙන මට අයිති කොටස. අන්න ටක් ගාලා වෙන් කරගත්තා. ඔබට අවංකවම හැඟෙන්නේ නැද්ද ඒක ඔබේ කියලා? ඇත්ත කතා කරමු. ඔබට හැඟෙන්නේ නැද්ද ඒක ඔබේ කියලා? කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා පින්දිනේ කන්නාඩි ඉස්සරහ හිටගත්තාම ඔය පේන නහය ඔබට හැඟෙන්නේ නැද්ද ඔබේමයි කියලා? ඒ නිසා නෙමෙයිද මැස් එක්ක යල්ලා වැහම ඌ එලවන්. බස් එකේ යන ගමන් පින්දිනේ බස් එකේ අර පොල්ලෙන් අල්ලන් ඉන්නකොට බ්‍රේක් පාරක් ගැහුවා. මිනිස්සෙක් ඇවිල්ලා අත වැදුනා. විශේෂයෙන් කාන්තාවක් නම් ඔබ. සාමාන්‍ය ලෝක සම්මතේ. අහන ප්‍රශ්නයක්. එයා පැත්තේ කෙනා විශේෂයෙන් පිරිමි කෙනෙක් නා. මොකද මිනිස්සු? මොකද? උදේට කාලා වේද? ඈ? මොකද? මොකද මිනිස්සු ඇඟේ වදින්? කාගේද? මගේ ඇඟේ වදින්? මොකෝ අතින් ඇල්ලුවේ? මොකෝ මගේ අතින් ඇල්ලුවේ? දැන් අත කාගේ වෙලාද? මගේ නෑ මේ මගේ අත අර ඔබේ අත. දැක්කද වෙන් වෙලා තියෙන හැටි. හැබැයි පිටින් සම්මුතියෙන් පරිසමෙන් නැත් ඔබ හිතාගත්ත ඔක්කොම එකයි නේ අපේ ආම්ද්‍රෝ කිව්වා ඔක්කොම එකයි කියලා. අදින් නම් බස් එක යනකොට මට ගානක් නැහැ මං කාගේ අතින් ඇල්ලුවා. අනිත් දවසේ අත් නැතුව තමයි ඔබට එන්නේ. කොට දෙක වලන මේ බාන්න අපේ ආන්දන ඔබ වහන්සේ කිව්ව දේවල් කරලා මට වෙලා තියෙන දේ. ඒකට කියන්නේ අත හැරිලා කියලා. මම මේ කියන්නේ ඔබට හැඟෙන හැඟීමක් තියෙනවා හැම වෙලාවෙම වෙනස් කියලා. පින්දිනේ වෙනස් නම් කොහොමද මිනිස්සෙගේ හදවතක් තව මිනිසෙට බද්ධ කරන්නේ? ඒක කරන්න බැරි වෙන්න ඕනේ නේද? මොකද ඒ හදවත මගේ නම් කොහොමද පින්දිනේ ඔය ඇඟට ඒක හයි කරාට පස්සෙත් ඒක ෂෝක් එකකට වැඩ කරන්නේ? හදවත කියනවාද හයි කරාට පස්සේ මේ මම මේ ලෝකෙට පහළුනේ අන්න අරකගේ ඇඟේ තියෙන ලේ ටික පොම්ප කරන්න. උඹේ ඇඟේ තියෙන ලේ පොම්ප කරන්න උඹට එකක් දුන්නානේ මට බෑ ඕක කරන්න.
හදවත එහෙම කියනවද? එහෙම කියන්නේ. මොකද හදවත් තියෙන්නේ පින්දුනේ කාගේවත් ලේ පොම්ප කරන්න නෙමෙයි. මොනා කරන්නද? රුධිරය සංසරණය කරන්න හෙවත් ලේ පොම්ප කරන්න. කාගේවත් නෙමෙයි. කාගේවත් ලේ පොම්ප කරන්න නෙමෙයි. දැන් මේ පීරිසිකෝප්පයක් තියෙන. ඒක හදලා තියෙන කාට වතුර බොන්නද? කාට වතුර බොන්නද? වතුර බොන්න නේද ඒක හදලා තියෙන්නේ. ඒ නිසා නේද පින්දුනේ මං වැළඳුවත් ඔබ බිව්වත් වතුර පෙවෙන්නේ. දැන් ඕක මට හදපු එකක් නම් මට විතරයි වතුර වළඳන්න පුළුවන් වෙන්න ඕන. ඔබ බිව්වහම පෙවෙන්නේ නැහැ. මෙයා හිර වෙන්න ඕනේ. වතුර මේ කට ගාවට ඇවිල්ලා. යන්නේ නැහැ එතනින් එහාට. එහෙම වෙන්න ඕනේද නැද්ද? මට හදපු එකක් නම්. දැන් හිතන්න මේක හදපු කම්පැනිට අපි ගිහිල්ලා අහනවා. මේක හැදුවේ මට නේද? අපි දැන් මම වතුර ඇඳුවනේ මේක ඔබ දැක්කනේ. මම මේක අරන් යනවා මේක හදපු තැනට. හරි? ගිහිල්ලා අහනවා ඔබතුමා මේක හැදුවේ මං වෙනුවෙන් නේද කියලා. ඒගොල්ලෝ මොකක් අහයිද මගෙන්? තමුසේ කවුද කියලා. මොකද කාටවත් අපි මෙහෙම වතුර බොන්න දේවල් හදන්නේ නැහැ. පීරිසිකෝප හදන්නේ නැහැ කාටවත්. අපි හදන්නේ පීරිසිකෝප බොන්න. එහෙනම් කයක් උරුම නැත්නම් ඕනම කයකට පුළුවන් නේද පිටින් බොනවා කියන ක්‍රියාවලිය කරන්න? අර බොනවා නෙමෙයි. වීකෙන්ඩ් එකට බොන එක නෙමෙයි මේ කියන්නේ. ඕනම කයකට පුළුවන් නේද බොන්න? ඕනම කයකට පුළුවන් නේද කන්න? ඉතින් කනවා බොනවා කියන දේවල් කයවල් වලට උරුම වෙච්ච ඒවා නේද? මිසක් මේ ඔබේ කයටවත් මගේ කයටවත් පුළුවන් වෙච්ච ඒවා නෙමෙයි නේද? එහෙනම් ඔබේ මගේ කියලා අදාළත්වයක් නැහැ නේද එතන? හැබැයි හැංගෙනව නේද එහෙම? දැන් මේක මගේ පිරිසිකෝප්පේ. කොහෙද ගහලා තියෙන්නේ එහෙම? වෙන කෙනෙක් පිව්වොත් පෙවෙන්නේ නැද්ද? දැන් වාහන හොරකම් කරන්න පුළුවන් ඇයි? වාහනේ අතුරු දාලා තිබ්බොත් ඔබ කඩේට ගිහිල්ලා එනකොට වාහනේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඇයි? ඒක ඔබේ වාහනේ නිසාද? එහෙනම් ඔබට පදින්න හදපු වාහනේ නිසාද? නෑ. මොකකට හදපු වාහනද ඔය තියෙන්නේ? පදින්න හදපු වාහනයක් මිසක් ඔබට පදින්න හදපු වාහනයක් නෙමෙයි. හැබැයි ඔබට පුළුවන් හිතා ගන්න මේක මට පදින්න හදපු වාහනයක් කියලා. එහෙනම් පිනේ ඒක හිතට හිතෙන දෙයක් මිසක් කවදාකවත් ඒ වස්තුවේ තියෙන දෙයක් නෙවෙයි නේද? පැහැදිලිද ඒක හැමෝටම? ඔන්න ඔය වෙන් වෙන හැඟීම පින්දින හිතේ හටගත්ත දවසේ ඉඳන් මේ ලෝකේ තියෙන දේවල් මේ ලෝකේ හැමෝම වෙනුවෙන් පහළ වෙච්ච දේවල් අපි වෙන් කරගන්න පටන් ගත්තා. මිනිස්සුන්ව වෙන් කරගන්න පටන් ගත්තා. මිනිස්සුන්ව පාව වෙන් කරගන්න පටන් ගත්තා. ඒ නිසා තමයි පින් අද ඔබට හිතෙන්නේ මෙයා මගේ කෙනා මෙයා ඔයාගේ කෙනා. සම්මුතියෙන් එහෙම තමයි. සම්මුතියෙන් මේ මගේ බිරිඳ ඒ ඔබේ බිරිඳ. සම්මුතියෙන් ඒක තියෙනවා. හැබැයි කවුරු හරි කාගේ හරි බිරිඳක් නම් පින්දින කොහොමද මේ මිනිස්සයා දික්ඛාසාද වෙලා තා මිනිස්සෙක් විවාහ කරගන්නේ? එහෙම හරිනම් කරන්න බැරි වෙන්න ඕනේ. දැක්කද? එහෙනම් පින්දින මේ ලෝකේ හැමෝම වෙනුවෙන් පහළ වෙච්ච දේවල් වෙන් කරගත්තට පස්සේ මේ හැමෝම වෙනුවෙන් මේ ලෝකේ දේවල් පහළ වුණේ පින්විතනේ මේ ලෝකේ තිබ්බ ගුණවන්තකමට. මිනිස්සුන්ගේ හිතවල නැත්තම් ඒ කාලේ හිටපු සත්වයන්ගේ ඒවත් මේ හිතවල තිබ්බ ගුණයට තමයි පිටින් මේ ලෝකෙට දේවල් පහළ වුණේ. පොල් ගහේ කොස් ගහේ ඉඳන් පින්වතුනේ. හැම දෙයක්ම මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ ගුණවන්තකමට. ආන්ගේ ගුණවන්තකම් වෙන් කරගන්න ගියාට පස්සේ ඒ කොටස මගේ අර කොටස උඹේ කියලා. දැන් මේ ගුණවන්තකම මැකෙන්න පටන් ගත්ත මේ ලෝකෙන්. හැමෝටම ගන්න කියලා දාලා තිබ්බ දේවල් මට කියලා වෙන් කරගත්තා. ඒ නිසා තමයි දැන් ඒකේ ඔපොසිට් එක කරන්න වෙලා තියෙන්නේ. ආපහු දාන්න. ඒකයි මම කියපෙන්නේ. කොස් ගෙඩියේ පොල් ගෙඩියේ ඉඳන් පින්වතුනි මේ ලෝකේ ඔය වල ගැබ්බලා තියෙන යම් ගුණයක්.
ආන්ගේ ಗುಣ හඳුනා ගන්න බැරි කම නිසා තමයි වෙන් කරගන්න පටන් ගත්තේ. වෙන් කරගන්න පටන් ගත්ත තැනේ ඉඳන් පින්වතුනේ ඔය හිතෙන් නිකුත් වෙලා ගියපු ශක්තිය තමයි අද ඔය පොල් ගස්, දෙල් ගස්, කොස් ගස්, අඹ ගස් ඔය හැම එකක්ම හැදිලා තියෙන්නේ. මේ ලෝකෙම ඇවිල්ලා තියෙන පිටින් හිතෙන් නිකුත් වෙච්ච ශක්තියක් නිසා. ඇත්තටම හිතෙන් පිට වෙලා ගියපු ගුණයක් නිසා. ඒ නිසා තමයි අද ඔබේ කය නිරෝගීව තියාගන්න ඔබට පොල් කන්න සිද්ධ වෙලා තියෙන්නේ. ආබාසර බ්‍රහ්මයාට එහෙම කරන්න සිද්ධ වුණේ නැහැ. දැක්කද එළියට ගියපු ගුණේ දැන් ආයෙ අද ගන්න සිද්ධ වෙලා. කනකොට යම් ගුණයක් එනවනේ ශරීරයට. ඔය ගුණේ ඉස්සර ඔබ ගාව තිබ්බා. නමුත් මේ පොල් ගස් ටික මගේ කියලා වැටක් ගහගත්තට පස්සේ අන්න පිටින් අර ගුණේ ගියා. දැන් ඔබට සිද්ධ වෙන ආපහු ඒ ගුණේ ගන්න. ආන් එහෙනම් පින්වතුනි. හොඳට තේරුම් ගන්න දැන් මම මේ කියන කාරණාව. අද මේ පවත්වන්න යන බුද්ධ පූජාවෙන් ඔබට මේ වෙන් කරගත්ත ස්වභාවයෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදයේ හිත තුල හදාගන්නයි මම මේ ටික කියන්නේ. ඔබ ඔය පූජා කරන හැම දෙයකම තියෙනවා පින්වතුනි ගුණයක් ගැබ් වෙලා. බත් හැන්දේ ඉඳන් ඔබ හදපු හැම මාළුවකම පළතුරු ඒ වගේම පූජා කරන්න ගියාම වෙන මොන හරි පිරිකරක් නම් සබන් කැටේ ඉඳන් පින්තුනේ මේ ලෝකේ යහපත වෙනස පහළ වෙච්ච දේවල් නේද ඔය තියෙන්නේ. සබන් කැටයක් පහළ වෙන්නේ මිනිස්සු කියලා යහපතට නෙමෙයිද? මට නානද ඔබට නානද සබන් කැටේ පහළ වුනේ? නෑ. ඇඟේ ගන්න. ඔබේ ඇඟේවත් මගේ ඇඟේවත් ගන්න නෙමෙයි ඇඟේ ගන්න සබන් කැටේ පහළ වුනේ. එහෙනම් අපි සබන් කැටේක ගුණයක් තියෙනවා. හවුද නැද්ද? සබන් කැටේක ගුණයක් තියෙනව නේ? තියෙනවා. මොකක්ද ඒ ගුණේ? ඇඟේ ගන්න පුළුවන්. කාගේ ඇඟේද? අන්න වැරදි ප්‍රශ්නයක්. කාගේවත් ඇඟේ නෙමෙයි ඇඟේ ගන්න පුළුවන්. වතුර බෝතලයක ගුණයක් තියෙනවා. මොකක්ද? වතුර බොන්න පුළුවන්. තිබහින් ඉන්න මිනිස්සෙක්ට පින්තුනේ රත්තරන් කිලෝ එකක වතුර බෝතලයක ලං කරලා බලනකෝ. ওই දෙකෙන් කෝකද එයාට වැඩිපුර ගුණය තියෙනවා කියලා දැනෙන්නේ. එහෙනම් ඒක අනිවාර්යෙන් ගුණයක් තියෙනවා. එහෙනම් ඔබ අද ගෙනත් තියෙන පින්තුනේ ඉන්දි කට්ටේ නූලේ ඉඳන් ඔය හැම එකකම මොකක් ගැබ්බෙලා තියෙනවද? ගුණයක් ගැබ්බෙලා තියෙනවා. ආන්ගේ ගුණය ගැබ්බෙච්ච ස්වභාවයකින් තමයි පින්නේ ඒක මේ ලෝකෙට පහළ වුණේ. ඒ කියන්නේ ලෝක සත්‍යයේ යහපත පිණිස. ලෝක සත්‍යයේ හිතසුව පිණිස තමයි පින්නේ ඔබ ඔය ගෙනාපු හැම දෙයක්ම මේ ලෝකෙට පහළ වුණේ. මොකද ඔබ තුවක්කුයි බෝම්බයි අරන් ආවේ නෑ නේද? අරන් ආවේ හැම එකක්ම පින්වතුනි තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට පූජා කරන්න පුළුවන් දේවල්. හේවත් යම් ගුණයක් ගැබ්බෙලා තියෙන දෙයක්. ඒවා පාවිච්චි කරලා පින්වතුනි කෙනෙක්ට ආයුෂය වඩා ගන්න පුළුවන්. වර්ණය වඩා ගන්න පුළුවන්. සැපය වඩා ගන්න පුළුවන්. නේද? ආයු වන්න සැප බලය වඩා ගන්න පුළුවන්. ඒ වගේම පටිභාන ඥානය හෙවත් මේ ධම්ම අවබෝධය කරගන්න අවශ්‍ය කරන දේවල් පවා ඒ පහසුව සලස ගන්න පුළුවන්. දැන් එහෙනම් ඔබ සූදානම් වෙද්දි පින්වතුනි අද තව ටිකකින් ඒ සම්බුද්ධ පූජාව පවත්වන්න මම ඔබට ආරාධනා කරනවා මෙන්න මේ විදිහට හිතන්න කියලා. ඔබේ අතටපත් වෙන්නේ මොකක්ද? හෝ නැත්නම් ඔබ පිරිස එකතු වෙලා මොනවද අද ලෑස්ති කරගෙන ආවේ උදේ ඉඳන් මහන්සිලා? මොකක් හරි පින්වතුනි ආන් එකේ තියෙන ගුණය දකින්න පටන් ගන්න. පරිප්පු මාළුවේ ගුණයක් නැද්ද? ෆෘට් සලාඩ් එකේ ගුණයක් නැද්ද? පැන්ඩෝල් පෙත්තේ ගුණයක් නැද්ද? ඔය හැම එකෙම ගුණයක් තියෙනවනේ. කුඩේක ගුණයක් නැද්ද? සෙරෙප්පු දෙකක ගුණයක් නැද්ද? ඔය හැම එකකම පින්දින ගුණයක් තියෙනවා. දැන් මතක් කරලා බලන්න ඔබ මොනවද අද අරන් ආවේ කියලා. ඒක කිව්වේ අරන් නාව කියලා ප්‍රශ්නයක්වත් නැහැ. මොකද ඒකට ඉන්නවා පින්දින අපේ සේනාවක්. සියුමක සේනාව. එනිසා කාටවත් අද හිස් අතින් යන්න ඕන වෙන්නේ නැහැ. ඒ තරම් පින්දින තමන්ගේ දෙමාපියෝ වගේ ඔබ සිළු දෙනා ගැන එයා හිතනවා. මේ එයාගේ පුංචි හිත වලට පහළ වෙන දේවල්. මම ඒ කියන්නේ ඒගොල්ලෝ මයිලා කියයි මොකද්ද කරන්න කියලා. එහෙනම් මේ තමන්ගේ අතටපත් වෙන්නේ මොකක්ද? ආන්නේකේ ගුණය දකින්න. හොඳ මානසිකාරකෙන් එක් කරා. නිකන් ඒක අතට අරගෙන පිටින් ඇවිදගෙන ඉන්න එපා ඉස්සරහට. ගුණේ මානසිකාරය කරන්න. අතටපත් වෙච්ච එකේ ගුණේ මානසිකාරය කරන්න. මොකද්ද මේකේ තියෙන ගුණය? කාගේ හරි බඩගින්නක් නිවන්න පුළුවන්. කාගේ හරි ආයුෂය වැඩිම පිණිස මේක හේතු වෙනවා.
අසනීප වෙලා ඉන්න කෙනෙක්ගේ ලෙඩක් සුව වෙන්න සුව පහසුවෙන් මේ මග වඩා ගන්න මේක හේතු වෙනවා. මගවර්ණ වික්ෂුන් වහන්සේ නමකට කවුරු හෝ ඒ කටයුතු පහසුවෙන් කරගන්න මේක උදව් වෙනවා. ආන්න එක පින්නේ ඒකේ තියෙන ගුණයක්. මොකද ඒක සාපේක්ෂ එකක් නෙමෙයි. ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙන්නේ නැහැ නේද? පැන්ඩෝල් පෙත්තකට පුළුවන් නම් පින්නේ හිසේ කැක්කමක් හොඳ කරන්න කාගේ හිසේ කැක්කමද ඒක හොඳ කරන්න පුළුවන්? උත්තර දෙන්න බෑ හැමෝම. කාගේ හිසේ කැක්කුමද පැරසිටමෝල් පෙත්තකට හොඳ කරන්න පුළුවන්? එහෙනම් හිසේ කැක්කුම් හොඳ කරන්න පුළුවන් මිසක් කාගේවත් හිසේ කැක්කුම් නෙමෙයි නේද ඕකෙන් හොඳ කරන්නේ. එහෙනම් ඒක සාපේක්ෂ නෑ නේද? ඒක නිරපේක්ෂයි. ඒ කියන්නේ ඒක පින්නේ ඇත්තටම ඒ පෙත්තේ තියෙන එකක්. හවුද නැද්ද? ඒක ඇත්තටම පින්නේ මේකේ තියෙන එකක්. පැන්ඩෝල් පෙත්තකට තියෙන දේවල් මම කියන්නම්. ඒකට තියෙනවා බරක්. කවුරු මෙන්නත් එකම බර එන්නේ. ඒකට තියෙනවා පාටක්. කවුළු බැලුවත් එකම පාට තියෙන එයාට වර්ණන්තතාවය නැත්නම්. ඒකට තියෙනවා දිග පළලක්. කවුරු මැන්නත් ඒක එකයි. ඒකයි ඉස්සර අපි ওই පොයින්ට් එක පාවිච්චි කරන්න පින්නේ මේ ලස්සන කියලා එකක් මේ ලෝකේ නැහැ කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්න. ගෑන් ළමෙක් ගත්තාම උසක් තියෙනවා හැමෝම මැන්නොත් එකම උස. බර මැන්නොත් එකම බර. කළුද සුදු කියලා ඇහුවොත් හැමෝම දෙන්නේ එකම උත්තරේ. කොණ්ඩේ දිග කොච්චරද කියලා ඇහුවොත් හැමෝටම මැන්නලා එකම උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි ලස්සනද කියලා ඇහුවොත් එක්කෙනෙක් එකක් කියනවා අනෙක් කෙනා තව එකක් කියනවා. එහෙනම් ඒක ඒ වස්තුවේ තියෙන එකක් නෙමෙයි. හැබැයි පැන්ඩෝල් පෙත්තේ තියෙනවා පින්නේ ගුණයක්. හවුද නැද්ද? එහෙනම් දැන් ඔබ මතක් කරලා බලන්න ඔබ අද ගෙනාපු දේ. ඒ හැම එකකම නැද්ද ගුණයක්? ඒක ඔබටද මටද? එහෙම එකක් නැහැ නේද? ඒකේ ගැබ් වෙලා තියෙන ඔපින්ගදෙනි ගුණයක්. ආන්ගේ ගුණය සිහිපත් කරගෙන මොනතරම් යහපත්ද මේ ලෝකෙට මේ වගේ දෙයක් පහළ වෙච්ච එක. ලෝක සත්‍යයේ හිතේ තියෙන ගිනි නිවන්න මේක උදව් වෙනවා නේද කියන කාරණා මතු කරගෙන පින්වතුනි හොඳට ඒක මානසිකාරය කරගෙන. ඒතර ඒක මානසිකාරය කරන්න බෑ පින්වතුනි මෙන්න මේක අරගත්තාම. ගුරුහාඳුන නිතරම තමයි අපිට කියන්නේ. ඔබ වහන්සලා කට පියාගන්න. බත් කන්න විතරක් කට හැරෙන්න. ඔව රුවන් නොවදම් පින්වතුනි. එදා ඉඳන් අපිට දීපු දේවල් ගුරුවරු. බත් කන්න විතරක් කට හැරෙන්න. කොහෙන් කියවෙනවද මන් දා උන්වහන්සේට ඔබ. මේ පොතකින් බලලා කියනව නෙමෙයිනේ. බාන කොච්චර වටන දේවල්ද පින්වතුනි. ඒ නිසා මම මේ කියන දේ කරනකොට පින්වතුනි ඔබට කතා කරන්න වෙලාවක් නැහැ කොහොමද? මම මේ කියන ඔබ වාචාලකමට කතා කරනවා කියන්නේ මට ඕනේ පින්වතුනි අද ඔබ මේ වෙච්ච මහන්සියෙන් උපරිම ප්‍රයෝජනය ඔබ ගන්න. අන්න ඒකයි. මොකද ඔබ ගොඩාක් මහන්සිලා ඇවිල්ලා ඉන්නේ. අද කාලේ පින්වතුනි ඔය දුර ගෙවාගෙන එනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. සමහරවිට ඔබ පෙට්‍රල් පොලිමක ඉන්නද පින්වතුනි සතියක් විතර. අද මේ ගමන එන්න. උදේ 2ට නැගිටින්න නැත්te පින්වතුනි සමහරට 12ට ඊයේ රෑ ඉඳන් තාම නිදාගෙනත් නැතුව ඇති. ඔය බුද්ධ පූජාව ලෑස්ති කරන්න. ඒ තරම් මහා සදහැසිතින් ඔබ ඕක කරන්නේ නැති. පින්වතුනි මට ඕනේ ඒ තරම් මේ වෙනුවෙන් කැපවෙච්ච පිරිසක් වෙච්ච ඔබට ඔය කරන්න යන දෙයෙන් 100%ක් ඕකේ ප්‍රතිඵල ලබන්න. නැත්තම් මට හිතෙනවා මං හරි වැරද්දක් කරනවා කියලා. ආන් ඒ නිසා ඒ පූජා කරන දෙහි තියෙන ගුණේ සිහිපත් කරගෙන පින්වතුනි ආන් ඒ ගුණ පූජාව තථාගතයන් වහන්සේට කරන්න. එතකොට ඔබේ අතේ තියෙන්නේ මොකක්ද කියන එක අදාළ නැහැ. වැලි කෙට එකක් තියෙනවා පින්වතුනි ගුණයක්. හවුද නැද්ද? මේ මහ පොළොවේ ඔබට හිටන් ඉන්න පුළුවන්කම තියෙන පින්වතුනි වැලි කෙට ගොඩක් එකතු වෙලා සමගියෙන් ඉන්න නිසා. ඔබ අඩිය තියාදී පින්නේ වැලි කෙට ටික ඔක්කොම මෙහෙට වීසි වුණොත් එහෙම ඔබට හිට ගන්නවත් බෑ මේ මහ පොළොව උඩ. ආන්නේ ගුණේ සිහිපත් කරගෙන පිටින් අද ඔය සම්බුද්ධ පූජා පවත්වන්න. හැමෝම එතකොට පින්වතුනි ඔබ යම් දවසක ඔබෙන් ඔය ගුණය විසික් වෙලා ගියා නම් විශ්වයට හෙවත් ඔබට ඒ ගුණය යම් දවසක අහිමි වුණා නම් පින්වතුනි ආන්ගේ ගුණය නැවත ඔය හිත ඒ ගුණේ මානසිකාරය කරද්දී අර මං කිව්වේ ආරිපවාද කමා කරනලාට මොකද්ද අපි කරන්නේ කියලා. යම් දවසක ගුණයකට ගැරහැව්වා නම් පින්වතුනි ඒ ගුණය අපින් අයින් වෙලා ගියා. එහෙනම් ඒ ගුණය ආයේ අපි ගාවට ගේන්න නම් අපිට තියෙන මේ ගුණය දකින්න පටන් ගන්න. ගුණය දකින්නවා කියලා කියන්නේ ගුණය වචනයක කොලයක ලියාගෙන ඒක දිහා බල බල ඉන්න එකට නෙමෙයි. යමක් දකින්නවා කියලා කියන්නේ පිටින් ඒක ਸਰවාකාරයෙන් තේරුම් ගන්න එක. ඒකේ තියෙන වටිනාකම තේරුම් ගන්න එක. ඒක මොකක්ද කියලා තේරුම් ගන්න එක. එහෙනම් ඔන්න ඔය ගුණය පිටින් ඔබ දකිනකොට ඔබට ඒ නැති වෙච්ච ගුණේ ආයේ හිතේ පිහිටන්න පටන් ගන්නවා. ඔය හැම එකකම තියෙන ගුණ පින්වතුනි ඉස්සර
ලොකු හාමුදුරන් වහන්සේ එහෙම දේශනා කළා තියෙනවා. පොල් ගහ මේ ලෝකෙට පහළ වෙන්න මොකක්ද හිතෙන් අයින් වෙලා ගියපු ගුණය කියලා. මම ඒවා කියන්නේ නැහැ මොකද ඒවා අද කාලේ සමාජයට ගෝචර නැහැ. කොස් ගහක් මේ ලෝකෙට පහළුනේ මොන ගුණයක් මිනිසුන්ගේ හිතවලින් නැතිලා ගියපු නිසාද කියලා. පොල් කියන වචනේම තියෙනවා පිංගුදන එක. කොස් කියන වචනේම තියෙනවා පිංගුදන එක. නමුත් ඒක අපි කතා කරන්න ඕනේ නැහැ. නමුත් අපි එච්චර දුර යන්න ඕනෙත් නැහැ. මම මේ කියන දේ ඔබ හැමෝටම කරන්න පුළුවන්. පොඩි දරුවටත් කරන්න පුළුවන් පිංගුදනේ. මොකද පොඩි දරුවත් පොල් ගෙඩියක් කාලා තියෙනවනේ. කොස් ගෙඩියක් කාලා කොස් මදුලක් කාලා තියෙනවනේ. එහෙනම් ඒකේ යම් ගුණයක් දකින්න අඩුතර මේකෙන් බඩගින නිවන්න පුළුවන් කියලා හරි දන්නවනේ. එහෙනම් ඔබ හැමෝටම පුළුවන් පින්නේ තම තම නැනපමණින් Tamanට තේරුම් ගන්න පුළුවන් ඔබ ওই පූජා කරන එකේ තියෙන ඒකේ ගැබ් වෙලා තියෙන ගුණය. ආන් ඒ ගුණය සිහිපත් කරගෙන ඔබ ওই පූජාව කරන්න. එහෙනම් ওই පූජා කරන්නේ මොකද්ද? බද්ද, පරිපුද, වම්බටුද මොනවද පූජා කරන්නේ? ගුණ පූජාවක් ඔය කරන්නේ. ඒ කියන්නේ වෙන අන්තිමට ඔබ පූජාවක ඉවර වුණාට පස්සේ අපි ඔබෙන් ඇහුවොත් මොනවාද මහත්මයා පූජා කරේ කියලා. ඇත්තටම ඔබට මේ පූජා කරපු දේ අමතක වුණාට ප්‍රශ්නයක් නැහැ. පූජා කළ ගුණය මතකේ රැඳේවා. පූජා කළ දේ අමතක වේවා. මොකද ආන් එතකොට පිටින් ඔබට ඔතනට ඇවිල්ලා කවුරු මොනවා පූජා කරත් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන සම්නිකර ගුණ පූජාවක් නේද අද මේ කෙල්ලලා තියෙන්නේ කියලා ඔබේ අස්පනා පිට ඔබට දැකබලාගෙන සාදුකාරයක් දෙන්න පුළුවන් යමෝට. අනේ කොච්චර ගුණයක්ද මේ? කොච්චර ගුණයක්ද මේ? ගුණය දකින්න මොකද්ද වෙන්නේ? ගුණය ගුණ වෙනවා. ඒකයි ඒවට ගුණ කියන්නේ. එකතු වෙනව නෙමෙයි. ගුණ වෙනවා. එකතු වෙනවා කියලා කියන්නේ ඇඩිෂන්. ගුණ වෙනවා කියන්නේ මල්ටිප්ලිකේෂන්. 2 2 4යි වුණාට නෑ. ඒක 2 2 2 වැඩි 2 4යි. 2 3යි 5යි වුණාට දෙවරක් 3 6යි. වැඩි. ගුණ වෙනකොට වැඩි පිංගුද එකතු වෙනවට වඩා. එහෙනම් ආන්ගේ විදිහට පිංගුද සම්බුදු පූජා පවත්වන්න. ඔබ හැමෝටම මේ ලොකු පිනක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ ගුණය දැකගෙන කරන නිසා පිටින් ඔබට අමතක වෙන්න ඕනේ හරිනම් මේ මම අද මේක ගෙනාවේ මමයි මේක පූජා කරන්නේ. ඔබට තේරෙන මට්ටමින් හරි. අරගොල්ලෝ මේක ගෙනාවේ මේගොල්ලෝ මේක ගෙන අරගොල්ලෝ මේගොල්ලෝ පැත්තකින් දාන්නද? මම ඔබට පෙන්වලා දෙන්න පින්නේ ගුරුහාඳුර ඔබට කියන්න යන දේ තේරුම් ගන්න මානසිකත්වය අපි හදා ගන්න ඕනේ කියලා. උන්වහන්සේ ළඟදී මොකද කියන මොකද උන්වහන්සේට ඔය බ්‍රේක් එක ගහන් ඉන්න බෑ. ඔබ පින් කරනකොට දැන් ඔබ අද වගේ දෙයක් කරාට පස්සේ මේ ගුණය සිහිපත් කරගෙන කරාට පස්සේ පුදුමාකාර පුණ්‍ය ශක්තියක් ඔබ ගාව රැස් වෙන්නේ. බලන්නකොද කියන්නේ නැති වේද කියලා මොන හරි ටික. අවශ්‍ය දේශනාවේ අපිට තියෙන හේතු හදන්න. අපි ඵලපස්සේ දුවන්න ඕනේ. කවදාකවත් ඵලෙ පස්සේ දුවන්න එපා. ඒක විලි ලැජ්ජ නැති වැඩක්. අනේ දෙන්නකෝ ඊයා. ලැජ්ජ නැද්ද? ඉල්ලන එක ලැජ්ජ නැද්ද? අනේ දෙන්නකෝ. අපි හිඟමන්න යන්න ඕන පිරිසක් නෙමෙයි පිංගුතුනේ. සීහෙලයෝ කියලා කියන්නේ ලැබෙන න්‍යාය දන්න පිරිසක්. මොකද ඒගොල්ලෝ අහලා දැනගත්තා දෙන න්‍යාය. එහෙමත් නැත්නම් ඉතින් එහාට ගිහලා දාන න්‍යාය. ඒ නිසා කවදාකවත් ඒ අයට ඉල්ලන්න ඕනේ වුන්නේ ඕනේ දේ ලැබුණා. අර කියන්නේ කතාවටත් දෙන දෙයියෝ ඕක කිව්වේ අපේ සීහෙලයෝ තමයි. ඒකට හේතුව පින්නේ ඒ ඇත්තෝ ගිහිල්ලා ඉල්ලුවේ නැහැ. ඕනේ වුන්නේ නැහැ ඉල්ලන්න. දෙන දෙයියෝ මොකද මේ දෙන දෙයියෝ කියලා කියන්නේ? මේ දෙයියෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ මෙතන දෙයිය ගැන කියන්නේ. Taman දුන්න දේ ආපස්සට එනවා කියන එක පින්නේ ලෝකේ තියෙන්නේ. මොකද ඒගොල්ලෝ දැනන් හිටියා දුන්නොත් ලැබෙනවා. දෙන දේ ලැබෙනවා කියලා. හරි රද ඔබ දන්නවා වගේ. එහෙනම් දැන් ඔබ හැමෝටම අද ලොකු කාර්යයක් තියෙනවා කරන්න. දැන් ඊයේ
මෙතන සකස සියලු දේවල් සූදානම් කරන්න අපි ස්වාමීන් වහන්සේලා හැමෝම අනගාരിക මහතුරු හැමෝම එකතු වෙලා අපි ඉන්නේ රෑ ඒකට හරියක් වෙනකම්ම හිටියා වන්න පහළ. මම දැන් අපි සතපෙති වෙලාව 3:00මාරයි. හැබැයි උදේ දේශනාව කරන්න ඕන නිසා පොඩ්ඩක් විවේකයක් අරගෙන වැඩියා. මම මේක ඔබට කියන්නේ අනේ පවුන් වහන්සේ කියලා හිතන්නේ එහෙම නෙමෙයි. මට මං ගැන එමෙ හිතෙන්න දෙන්න එපා. මට මං ගැන එමෙ හිතේ ඔබ දැන් මේ කියන ටික කරේ නැත්තම් එහෙම. එහෙනම් අද ඔබ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙද්දී හොඳ මානසිකාරයෙන් කවුද ගෙනාවේ කාටද ගෙනාවේ ඔය ටික නෙමෙයි හිතන්න තියෙන්නේ. ඒකේ තියෙන ගුණය සිහිපත් කරන්න. මොනතරම් ගුණයක්ද මේක ගැබ් වෙලා තියෙන්නේ? මොනතරම් මේ ලෝක සත්‍යයේ යහපත පිණිස පහළ වෙච්ච දෙයක්ද? අන්න ඒක ඔබ හිතන්න පිටින් හිත ප්‍රසාදයටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රසාද හිතින් ඔබ හවසට බණ ටික අහන්න වඩුණාට පස්සේ නිවන අතේ පැලවෙනවා පින්වතුනි. ඒකයි. ඒ නිසා මේ වෙසක් දවසේ අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් අවස්ථාවක් මේ හැමෝම එකතු වෙලා සූදානම් කරගෙන තියෙන්නේ. වෙසක් දවසේ සැබෑ වෙනසක් ඇති කරගන්න. ඔන්න ඔය විදිහට පින්වතුනි ඔබ ගෙදර වුණත් අද ඉඳන් බුද්ධ පූජාව පවත්වද්දී ඒ පූජා කරන එකේ තියෙන ගුණය දකින්න. හඳුන් කූරේ ගුණය දකින්න. මලේ ගුණය දකින්න. ගුණය දැක ආන්නේ ගුණේ පූජා කරන්න. මොකද ඒක සාපේක්ෂ දෙයක් නෙමෙයි. ඒක රහතන් වහන්සේත් දකිනවා. එහෙනම් රහතන් වහන්සේගේ දැක්මෙන් පින්වතුනි ඔබ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න. එතකොට ඔබටත් පුළුවන් වෙයි ආන්ගේ අවබෝධයට කෙමෙන්පත් වෙන්න. එහෙනම් පැහැදිලිද හැමෝටම අද කරන්න ඕන ටික? හරි. එහෙනම් අපිට තව ටිකකින් මේ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙන්න දැන් කල් වේලාවත් හරි. ස්වාමින් වහන්සේලා තව ටිකකින් උඩින් ඉඳන් වඩීවි. දැන් බලන්න අපි මේ කල්පනා කරේ අද වහීවද්ද කියලා. එහෙම වෙන්නේ අපිට ඇත්තනම සෑහෙන වෙලාවක් ගියේ මේ වැස්සොත් මොකද කරන්න කියලා කල්පනා කරන්න. ස්වාමීන් වහන්සේලාට පින්ඩපාතේ වඩින්න බැරි වෙනවා. ඒත් අපි කල්පනා කරන්නේ ඔබ දැන් බලන් ඉන්නේ ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වැඩලා ඒක දැක බලාගෙන සාදුකාරයක් හරි දෙන්න. ඒතකොට අපිට ඒක කරගන්න බැරි වෙනවනේ. අපි 17 කල්පනා කරන මොකද කරන්නේ? අපි අන්තිමට කතා කරද්දී පොඩ්ඩක් වැස්සට කමක් නැහැ ඔපේ හඳුරු වැඩපු දෙන් කියලා. පස්සේ ගිහලා කොත්තමල්ලි එකක් හරි තඹ ගන්න බැරිය කියලා. මොකද මේ තරමට ඔබට මේ මොකද ඔබ ආයේ කවදා නිකන් ඒද කියලා අපි දන්නේ නැහැ. රටේ තත්ත්ව වෙනස් නිසා දවසින් දවස. ඒ නිසා අපිට ඕන වුණා ඔබ ආපු එකේ ඔබට උප්පරිම යහපත කරවලා යවන්න. අපි පිටින් අපිට කරන්න උප්පරිම අපි කරනවා. ඔබ පොරොන්දු වෙන ඔබට මට නෙමෙයි. ඔබ පොරොන්දු වෙන ඔබට ඔබ මේ ආපු ගමන මෙච්චර මහන්සිලා උදේ පාන්දර නැගිටලා වාහනේට තෙල් ගහගෙන පෝලිං වල ඉඳලා ලොකු කැපකිරීමක් කරලා මේ ආපු ගමනෙන් ඔබ අර අදිෂ්ඨානයක් ගත්තේ මේ දේශනාව ආරම්භ කරද්දී මේ ධම් සභා මණ්ඩපයේදීම ධම්ම අවබෝධ කරගන්නවා කියලා. අද මෙතනින් යන්න කලින් පින්වතුනි ඔබ මේ සම්බෝධියටපත් වෙනවා කියලා පිටින් අදිෂ්ඨානයක් ගන්න. ඔබේ ගමනේ තව එක පියවරක් ඉස්සරහට තියාගන්න. ඔබ අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න පින්වතුනි එච්චරයි අපි ඔබෙන් ඉල්ලන්නේ. මොකද ඔබ සුදු වෙනකොට ඔබ ආර්ය පිරිසක් බවට පත් වෙද්දී පින්වතුනි කෙමෙන් අපි මේ ලෝකෙට ණය වෙච්ච එක අඩු වෙවි යනවා. අපි ණය වෙන එකෙන් අඩු වෙනකොට අපිට පුළුවන් වෙනවා පින්වතුනි මේන් ඉක්මනට පැන ගන්න. එනිසා ඒක යටි කුට්ටු අරමුණකුත් තියෙනවා නැතුව නෙමෙයි. මොකද ගත්ත ණය පින්නේ දෙන්නේ නැතුව යන්න බෑනේ. එනිසා අපිට ඕනේ පුළුවන් තරම් ඉක්මනට ඔබව සුදු කරලා ඔබව අවර්ණ කරලා ඔබව තනිකර හොදලා දාන්න. ඔබ තුලින් ආරයන් වහන්සේලා බිහි වෙන්න පින්වතුනි අපේ ණය ගෙවෙනවා. එතකොට අපිටත් පුළුවන් ඉක්මනටම අපේ ගමන ගිහලා අවසන් කරගන්න. එහෙනම් දෙගොල්ලන්ම යහපතක් නේක වෙන්නේ නේද? එහෙනම් කමක් නැහැ නේද? හොඳයි. එහෙනම් අපි කෙටියෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කළා. හැමෝම අර අපි කතා කරගත්ත විදිහට හොඳ අදිෂ්ඨානයෙන් හොඳ මානසිකාරයකින් අද සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙමු. ඒතර ඒකට මේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. මොකද අපි ලොකු පිරිසක් ඉන්න නිසා පුළුවන් තරම් කරදර අඩු වෙන විදිහට, ඒ කියන්නේ කවුරුත් කාගේවත් ඇඟේ හැප්පෙන්නේ නැති වෙන විදිහට මෙතනින් යන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒක කතා කරගන්න මෙතන දවස් 3ක් විතර ගියා. මොකද අපි දන්නේ නැහැ කී දෙනෙක් එයිද කියලා. ඒ නිසා එක එක විදිහට අපිට ප්ලෑන් කරන්න සිද්ධ වුණා. අපි කැමති මුළු රටම එනවනම්. නමුත් අපි මෙතන සැලසුම් කරගන්න එපා. ඇඟවල් කියනවා හැප්පෙනවනේ තව ඒවල. නේද? ඔබ ඇඟ ගෙදර තියලා එනවනම් ප්‍රශ්නයක් නැහැ.
නෑනේ කෝ ඉතින් එන්න කිව්වට ඕකත් අරගෙන එන්නේ. ඒතකොට අපිට සිද්ධ වෙනවා ඒ ඔක්කොම සැලසුම් කරන්න. ඒ නිසා දැන් තව ටිකකින් ඔබට යම් පණිවිඩ ටිකක් දෙයි. මෙන්න මේ විදිහට අපි කරමු කියලා. ඒතර හැමෝම පුළුවන් තරම් අන්නේ ක්‍රමවේදයට අනුගත වෙන්න. ඒතර අර වේදිකාව ගාවට ගියාට පස්සේ ඒතරම දැකලා තියෙනවා එතන පොඩි බැරියර් එකක් දාලා තියෙනවා. එතනින් පොඩ්ඩක් නවතින්න ඕනේ. නැත්තම් හැමෝම ඇගේ හැප්පෙනවා. ඊට පස්සේ ගොඩක් කාලය යනවා. ඊට පස්සේ ඔබට දේශනාවෙන් තමයි අන්තිමට කාලය යන්නේ. අපරාධනේ. අපි සූදානම් පුළුවන් තරම් බුද්ධ පූජාවත් පවත්වලා ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වැඩලා ඒ ටික කටයුතු ටික ඉවර කළා ඔබත් දාන ටිකක් වළඳලා ඊට පස්සේ අපි ඉක්මනට ගුරු හාමුදුරන්ගේ දේශනාව සමායි. උන්වහන්සේට කරන්න අපි පුළුවන් තරම් කාලය ඉතුරු කරගමු. එහෙම නේද උපරිම යහපත වෙන්න අපි හැමෝටම. එහෙනම් ඒ දෙන උපදේශ අවවාද වලට අනුව කටයුතු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා ඔන්න ඔය කාරණාව කරන්න. හොඳයි. එහෙනම් අපි පුණ්‍යානුමෝදනාව කෙටියෙන් කළා. අද උදෑසන දේශනාව මෙතෙන් අවසන් කරමු. හොඳයි පින්වතුනි. එහෙමනම් සීල දනාම සිහිපත් කරගන්න අද දැසන පටන් මේ මොහොත දක්වා සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කරවගෙන ඒ වගේම උත්තරීතර ආර්ය උපෝසථ ශික්ෂාපද සමාදන් වෙලා ඒ වගේම සම්බුද්ධ පූජාවක් උදෙසා උදෑසන මහා වෙහෙස මහන්සියෙන් ඒවා සූදානම් කරගෙන මේ ස්ථානයට ඇවිල්ලා මේ ජනිත කරගත්තු අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සියලු දෙනාම සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.